සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දිනාටම. පින්වත් ඔබ යලිත් වතාවක් බෞද්ධ ආරූපවාහිනිය සමගින් ඒකාත්මික වන්නේ අද උතුම් දොරටු පුරපසළොස්වක පොහොය දවසේ බෞද්ධ ආරූපවාහිනිය ඒ වගේම බෞද්ධ ගුවන් විදුලිය සජීවීව ඔබ වෙත ගෙනෙන සජීවී සදහම් විකාශයත් සමගින් සුපින්වතුනි දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලයක දුර්ලභ ලැබුණු බිනිසන් භවය ලද අපි නිකරුණේ ගෙවැදමු කාලය අනන්තයි අප්‍රමාණයි. ඒ නිසාවෙන් අපි හැමදෙනාම නිරන්තරයෙන්ම උත්සුක විය යුත්තේ උතුම් වූ ධර්මාබෝධයේ පිණිසමයි. උතුම් වූ ධර්මාබෝධයේ පිණිස පින්වත් ඔබට මඟ කියා දෙන යුගයේ කල්යාණ මිත්‍රයාණන් බෞද්ධ ආරූපවාහිනිය අද උතුම් දුරුතු පුරපසළොස්වක පොහොය දවසේදී සුපින්වත් ඔබ වෙනුවෙන් සංනිවේදනය කරන විද්‍යුත් මාධ්‍ය නාලිකාවක් ප්‍රථම වතාවට හඳුන්වා දුන් යෝගාසන සතරමානුශාසනාව සමගින් ඔබ මෙලෙසින් ඒකාත්මික වන්නේ. පින්වත්නි, මේ උතුම් වූ යෝගාසන සතරමානුශාසනාව උදෙසා සිදු කළ වූ ආරාධනාවන් පිළිගෙන ඔබ අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මේ ධම්සභා මණ්ඩපයට වැඩම කොට වැඩ සිටින පින්වත් ස්වාමින් වහන්සේලා ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර පින්වත් ස්වාමින් වහන්සේ එවැගේම කොළොන්නාව පුරාණ විහාරවාසී කොළඹ මහානාම විද්‍යාලීය ධර්මාචාර්ය පූජනීය සීබලහංගොඩ ධම්මින්ද පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම දොහොත් මුතුනත් මැද සාතුනාද නන්දුමින් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. පින්වත්නි, අද මේ උතුම් වූ යෝගාසන සද්ධර්ම දේශනාව උදෙසා සේ දායකත්වය ලබා දී කටයුතු කරනවා අමෘතා සූද හදුන්කూరు නිෂ්පාදනය කර බෙදා හරින ඩාලිපට්ල සමාගමේ අධ්‍යක්ෂ සංජීව ගුණවර්ධන මහතා සහ ඒ කාර්ය මණ්ඩලයේ පින්වත් පිරිස මේ දේශනාව වෙනුවෙන් යාවජීව දායකත්වයක් ලෙසින් සේ දායකත්වයේ සුපුරුදු පරිද්දෙන් ලබා දෙනවා. ඒ වගේම බොරලස්කම පදිංචි ප්‍රියංග විජේවර්ධන මහත්මයා ප්‍රධාන ඒ පවුලේ පින්වත් පිරිසත් අද බෙදුම් වූ යෝගාසන දේශනාව වෙනුවෙන් දායකත්වය ලබා දී කටයුතු කරනවා. ඒ වගේම මේ ධර්ම දේශනාවෙහි විකාශන කටයුතු වෙනුවෙන් සම්පත් බැංකුවේ බෞද්ධ සංගමයේ ඒ හැමදෙනාමත් සිය දායකත්වය ලබා දී කටයුතු කරනවා. එහෙමනම් ඒ හැමදෙනාටත් පුණ්‍යානුමෝදනාවන් සිදු කරමින් මම දැන් ආරාධනා කරනවා දේශනාව වෙනුවෙන් දායකත්වය ලබා දී කටයුතු කරන මේ පින්වත් හැමදෙනාටම පළමුවෙන් ලෝතුරා බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් පුෂ්ප පූජාවන් සිදු කොට ඒ නවසන චාරිත්‍රානුකූලව දැහැත් පට්ටිය පිළිගන්වා ධර්ම දේශනාවට ආරාධනා කරන්නට කලා ශිල්පීන් ශබ්ද පූජාවන් පවත්වන මේ මොහොතේ ඒ නවසන පින්වත් ස්වාමින් වහන්සේලා බෙදුම් වූ දේශනාව පවත්වනවා ඇතේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාමාතේ පඨමාසේන ဒုတိယ අරති උච්චති තතියා කුප්පිපාසාතේ චතුත්ථි තණ්හා පෞච්චති වැඩම කොට වදාළ කොළඹ මහානාම විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිත පේ කල්යාණ මිත්‍ර සීබලාගොඩ ධම්මින්ද ස්වාමීන් වහන්සේගෙන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වත්නි, සුපුරුදු පරිදි සෑම පුරපසළොස්වක පොහොය දිනයකම මේ වෙලාවට පැවැත්වන යුගාසන ධර්ම දේශනාවයි මේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ. අද අපේ යුගාසන ධර්ම දේශනාවෙහි මාතෘකාව හැටියට තබා ගත්තේ සූත්‍ර දේශනාවක්. මේ සූත්‍රයේ නම පධාන සූත්‍ර දේශනාව. මේ සූත්‍රයේ තියෙන සුත්ත නිපාතේ මහා වග්ගයට අයිති බොහොම ලස්සන සූත්‍ර දේශනාවක්. මේ දේශනාව ආරම්භ වෙන්නේ පින්නතුනි මේ විදියට අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ, එහෙම නැත්නම් අපේ බෝසතාණන් වහන්සේ නිරංජරා කියන ඒ නදීතර ගන්තර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න වෙලාවක මාරයා ඇවිල්ලා බෝසතාණන් වහන්සේට කියනවා වීරය අතහරින්ට බුදු වෙන්න බෑ කියලා. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ මතක් කරනවා, ඒ විතරක් නෙවෙයි මාරයා කියනවා අනිත් මිනිස්සු වගේ පිනක් කරගෙන පාඩුවේ ජීවත් වෙන්න කිව්වා. නුඹ දැන් බොහොම දුර්වර්ණයි, ඒ විතරක් නෙවෙයි බොහොම කෙට්ටුයි, ආයුෂත් දැන් බොහෝම ගෙවිල අවසానයි. මේ ආදී වශයෙන් කියනකොට බෝසතාණන් වහන්සේ කියනවා මාරේ මට පිනින් ඇති වැඩක් නෑ කිව්වා. මට ඕනි කුසලයයි කිව්වා. එතකොට තේරුම් ගන්න ඕනේ පින්නතුනි, අපි පින් කරනවට මාරේ අකමැති නෑ. මාරේ අකමැති අපි කුසල් කරනවට. සසරින් එතර වීම සඳහා යම් කෙනෙක් වීරය කරනවද, අන්න ඒ වෙලාවට තමයි මාරයාගේ අකමැත්ත තියෙන්නේ. දැන් අපිට චිත්‍රපටියක් බලනකොට, ටෙලිනාට්‍යයක් බලනකොට නිදිමත නැහැ. ඒ ආදී වශයෙන් ඒ දේවල් කරනකොට අපිට කම්මැලිකමක්, තීන මිද්දයක් කොහෙත්ම උපදින්නේ නැහැ පින්නතුනි. ඒව තුල තවත් සසර පවත්වන්න පුළුවන්. මාරයට සෑහෙන කාලයක් අපිව මේ தત્ත්වයේ තියාගන්න පුළුවන්. නමුත් කුසල කරන්න වීර්ය කරනවනේ, බණ පොතක් කියවනවනේ, නිදිමත හැදෙනවා. බණක් අහනවනේ, නිදිමත එනවා. මේ වරදක් දෝෂයක් නෙවෙයි, ඒක තමයි ස්වභාවය. ඒ කියන්නේ කුසලයේ සඳහා යම් වෙලාවක වීර්ය කරනවද, ඒ වෙලාවට තමයි බාධාව, නිදිමත මේ ඔක්කොම ජීවිතේට එන්නේ. ඒ නිසා බෝසතාණන් වහන්සේට මාරයා කියනවා පිනක් කරගෙන අනිත් මිනිස්සු වගේ පාඩුවේ ජීවත් වෙන්න. මෙහෙම කියනකොට බෝසතාණන් වහන්සේ කියන පිනෙන් මට ඇති වැඩක් නැහැ කිව්වා. මට ඕනි කුසලයයි. ඒ විතරක් නෙවෙයි කියනවා බුදුහාමුදුරු මතක් කරනවා ප්‍රමාද වූවන්ට නෑකම් කියන නුඹ කුමක ප්‍රයෝජනයක් සඳහා මෙහි ආවාද කියලා අහනවා. ඒ විතරක් නෙවෙයි මතක් කරනවා මට ශ්‍රද්ධාව, වීරිය, ප්‍රඥාව මේ සියල්ල තියෙන තාක්කල් මාව පරාජය කරන්න එහෙම කාටවත් බෑ කිව්වා. ඒ තරක් නේ බෝසතාණන් වහන්සේ මාරයට මතක් කරනවා නුඹට පරාජය වෙලා මරණයට පත් වෙනවට වැඩිය හොඳයි කිව්වා යුද්ධයකදී යුද්ධ කළ මැරෙන එක. ඒ කියන්නේ මාරයට පරාජය වෙලා
නිකං මරණයට වැඩිය හොඳයි කිව්ව යුද්ධකදී යුද්ධ කළ මරණයටපත් වෙන එක. එහෙම කියලා කියනවා මාරේ මතක තියාගන්න මේ වාතය කියන එක මේ සුළඟ කියන එක ගංගාවල ජල පහර වියලන්න පුළුවන්. ඒ වගේ උත්සාහය යෙදී තිබෙන මගේ මේ රුධිරය දැන් හොඳට වීල්ලා තියෙන්නේ. ඒක තමයි අපිට මතකයි. කොච්චර දුක් විඳාද කියනවනම් පින්නතුනේ මේ ඔළුව ලබුගඩියක් තරම් වේලෙන තත්වයට බුදුහාමුදුරන්ගේපත් වුණා. බඩ ඇල්ලුවාම අහුනේ පිටකොන්ද කිව්වා. පිටකොන්ද ඇල්ලුවාම අහුනේ බඩ. මල මූත්‍ර කරන එළියට බැස්සහම මුණින් අතර ඇදගෙන වැටුණා. එච්චර දුක් විඳලා බුද්ධත්වයට පත් වෙන්න ආපු ගමනේදී මාරයා නොකල බාධාවක් නැහැ බුදුහාමුදුරන්ට. පින්නතුන්ට මතකයි 16 වතාවක් භාගතුන් වහන්සේ පිරිනිවන් පාන ජේතවනාරාමෙන් පිට වෙලා කුසිනානානුට වැඩම කරන අතරතුරදී ඒ විදියට කීප වතාවක්ම බාධා කළා. ඒ බාධා නමුත් ඒ සියල්ල මැඩගෙන සියල්ල ජය අරගෙන භාගතුන් වහන්සේ පින්නතුනි ඒ தත්වයට බුද්ධත්වයටපත් උනේ. උන්වහන්සේගේ සිතින් සියලුම කෙලෙස් ප්‍රහාණය වෙන තුරාවට බුදුහාමුදුරු කවදාවත් ලෝකෙට කිව්වේ නැහැ බුදු වුණා කියලා. යම් දවසක තථාගතයන් වහන්සේට වැටහුණාද මගේ සිතින් දැන් සියලුම කෙලෙස් ප්‍රහාණය වෙලා තියෙන්නේ කියලා ආණ්ඩේදා තමයි බුදුහාමුදුරුවෝ ලෝකෙටම කිව්වේ බුදු වුණා කියලා. ඒ විතරක් නෙමෙයි කියනවා මාරය මේ රුධිරය වියලි යද්දී පිත සෙම මේ සියල්ලත් වියලිගෙන යනවා. වේල යනවා. ඒ විතරක් නෙවෙයි කියනවා මාංශය නැත්තම් මේ ශරීරය ඊතා ඉක්මනින් කෙට්ටු වෙන තත්වයකටපත් වෙනවා. ඒක අමුතුවෙන් අහන්න දෙයක් නැහැ. ඊට පස්සේ කියනවා උපරිම වේදනාවටපත් වෙලා වාසය කරන මගේ සිත කාමයන් පිළිබඳව අවුස්සන්න නුඹට කොයි වෙලාවකවත් දැන් පුළුවන් කමක් නැහැ කිව්වා. ඊට පස්සේ කියනවා මාරේ නුඹ මට පුළුවන් කිව්වා මැටි පාත්‍රයක් නැත්නම් මැටි භාජනයක් බිඳලා දාන්න යම්සේද මට නුඹ මෙතන බිඳලා දාන්න පුළුවන් කිව්වා. ඒ වගේ පින්නතුනි එහෙම කියලා බොහෝතන් වහන්සේ බුදුරජාන් වහන්සේ මතක් කරනවා මාරේ නුඹේ සේනාවන් තියෙනම 10ක්. ඒ තමයි දසමාර සේනාව. ඒ නිසා අද අපේ යුගාසන ධර්ම දේශනාවෙහි මාතෘකාව දසමාර සේනාව. පදාන සූත්‍රයේ මේක තියෙන්නේ. ඉතින් මේ දේශනාව මේ විදියට කරුණු 10ක් දසමාර සේනාව කිව්වහම කරුණු 10ක් අද මේ දේශනාව තුළ පින්නතුන් ශ්‍රවණය කරන්න පුළුවන්. ඉතින් මේ ආරම්භය තමයි මතක් කළේ. ඊට පස්සේ පළවෙනි මාර සේනාව හැටියට බුදුහාමුදුරුව මතක් කරනවා නුඹේ පළවෙනි මාර සේනාව තමයි කාමය. කාමය කියලා කියන්නේ පින්නතුනි මේ ලෝකේ දකින්න තියෙන හැම ලස්සන වස්තුවක්ම කාමයක් නෙවෙයි. ඒ වස්තුව දිහා බලන විදියට දකින විදියට තමයි ඒ සිතේ කාමයේ උපදින්නේ. එකම දේ දකිනකොට ඒ පුජ්‍යලයට පින්නතුනි රාගය උපදින්න පුළුවන්. ඒ දේම තවත් කෙනෙක් දකිනකොට විරාගය උපදින්නත් පුළුවන්. ඒ නිසා බාහිර ලෝකේ වස්තුව තුල නෙවෙයි පින්නතුනි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ දකින පුජ්‍යලයාගේ සිතේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ලෝකේට අයිති දේවල් ලෝකයේ තුල තියෙන දුන්නා නම් අද අපිට මේ කාමය නෑ. ඒ නිසා අපි කරපු දේ තමයි ලෝකයට අයිති දේවල් ලෝකයේ තුල තියෙන දෙන්නේ නැතුව ඒවා අපි අපේ කරගත්තා. දැන් වෙන් කරගන්න බැරුව දුක් විඳිනවා. ඇහැ පැත්තක රූපේ පැත්තක මේ දෙක දෙපැත්තක. ඇහැ රූපයට සංයෝජනයිද? නෑ. රූපය ඇසට සංයෝජනයිද? නෑ. හැබැයි ඇසත් රූපයත් දෙක එකට බැන්දොත් එදාට සංයෝජනයක් තියෙනවා. අනේ සංයෝජනය නැත්නම් එකතු වීම රහතන් වහන්සේ බොහොම අපූර්වට පිංනතුනි වෙන් කළා. ඒ වෙන් කිරීමේදී රහතන් වහන්සේ ඇසනිසයි රූප දකින්නේ කියලා ඇහැට හානි කරගත්තෙත් නැහැ. බාහිර ලෝකයේ තියෙන කාම වස්තුන් නිසායි මේ ප්‍රශ්න විසඳන්න බැරි කියලා ලෝකයේ තියෙන ලස්සන රූප වලට හානි කළෙත් නැහැ. එතකොට ඇහැට හානි කරගත්තෙත් නැහැ. බාහිර ලෝක රූප වලට හානි කළෙත් නැහැ. එහෙනම් මොකක්ද කළේ? ඇසත් රූපයත් අතර තියෙන තෘෂ්ණා බන්ධනය තීක්ෂණ ප්‍රඥාවෙන් බොහෝම ලස්සනට පින්නතුනි කප අයින් කළා. කොච්චර ලස්සනයිද?
ඒ වගේම කාමයේ කිව්වහම කොටස් දෙකකට බෙදෙනවා වස්තුකාම ක්ලේශකාම. වස්තුකාම කියලා කියන්නේ පින්නතුනි වස්තුවට තියෙන කැමැත්තයි. ක්ලේශකාම කියලා කියන්නේ ඒ වස්තුව පිළිබඳව නැවත කල්පනා කරමින් සිතේ ඇතිවන ක්ලේශයට. දැන් වස්තුකාමෙන් මිදෙන ලේසි. ක්ලේශකාමෙන් මිදෙන්න යමාරු. වස්තුකාමෙන් මිදිලා ක්ලේශකාමෙන් මිදෙන්න බැරි වුණොත් මේ හිත ආපහු යන්නේ පින්නතුනි වස්තුකාමයටම තමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පළවෙනි මාර සේනාවේ හැටියට කාමය. අති ගෞරවනීය ගොතුටුව චන්දන විහාරාධිපති රාජකීය පඬිත අප කල්යාණ මිත්‍ර හිඟුරේ පඤ්ඤාසේකර පඬිත හාමුදුරන් වහන්සේගෙන් අවසර ගෞරවනීය මහා සංඝ රත්නය වගේම බෞද්ධ රූපවාහිනිය බෞද්ධ ගුවන් විදුලිය ඔස්සේ මේ දේශනාව ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී බෞද්ධ අබෞද්ධ පින්නතුනි මේ විශ්ව ධාතුවේ කාම ලෝකේ බලය පතුරවා හරින ප්‍රබලම අදෘශ්‍යමාන බලවේගය පුද්ගලයා සත්වයා තමයි අපි මාරයා කියලා විස්තර කරන්නේ. දහමේදී පින්නතුනි පුද්ගල මාර පවිටු මාර කියලා මාරය අවස්ථා දෙකකදී විස්තර වෙනවා. මෙතනදී දසමාර සේනාව අයත් වන්නේ පවිටු මාර කියන ගණයට. බුදුහාමුදුරුවෝ බද්දේක රත් සූත්‍රයේදී පැහැදිලි කරනවා අජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංඝරං තේන මහා සේනේන මච්චුනා. සියලු සත්වයෝ අද කළ යුතු දේවල් අදම කරන්න, ආධ්‍යාත්මික දියුණුව සලස ගැනීම, කුසල් වර්ධනය කිරීමට මොහොතක්වත් ප්‍රමාද වෙන්න එපා. හේතුව තමයි මරණය අද එනවද හෙට එනවද කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේ මේ සූත්‍රයේදී අවධාරණය කරනවා මහා සේනා පිරිවර සහිත මාරයා එක්ක අපි කාටවත් givisුමක් නැහැ. මෙතනදී පින්නතුනි මහා සේනා කියලා කියන්නේ මේ දසමාර සේනාවේ. දසමාර සේනාවට අයත් වෙච්ච දෙවෙනි මාර සේනාව තමයි අරතිය කියලා කියන්නේ. අරතිය කියන එක අපි වාචාර්ථයෙන් බැලුවොත් අසන්තෘප්ත වීම. ධර්මානුකූලව අරතිය විස්තර කරන්නේ අකුසල කර්ම කරන්න තියෙන අකමැත්ත. අපිට මේ ලෝකේ යම් වෙලාවකදී කුසල කර්ම කරන්න කැමැත්තක් නැත්තම් ඒ නැති බව පුද්ගල දුර්වලකමකට වඩා මාරයාගේ බලපෑමක්. එක නිවසක දෙදෙනෙක්ගේ චර්යාවන් තුල ධර්ම ශ්‍රවණයට කෙනෙක් කැමති වෙන්න පුළුවන්, ධර්ම ශ්‍රවණයට කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. කුසල ධර්ම සිද්ධ කරන්න කෙනෙක් කැමති වෙන්න පුළුවන්, කුසල ධර්ම කරන්න කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. මහා පදාන සූත්‍රයේදී මාරයාට බුදුහාමුදුරුවෝ පිළිතුරු දෙනවා කෙලෙස් සහිතව තව ජීවත් වෙනවට වඩා මේ මරණයට පත්වීම හොඳයි. අනුමත මේ ලෝකේ පුංචි පුණ්‍ය කර්ම සිද්ධ කරලා සැප සම්පත් ලබන්න තමන් වහන්සේට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. තමන් වහන්සේට එවැනි කිසිම උවමනාවක් මේ ජීවිත තුල නැහැ කියලා. පිනතුනි අරතිය කියලා කියන්නේ අකමැත්ත. මේ අකමැත්ත කැමැත්තක් බවට පත් කරද්දි තමයි මායя පරාජයට පත් වෙන්නේ. එවැනි කැමැත්තක් නිර්මාණය කරනකොට බෞද්ධ අපිට ඒ සඳහා ගන්න පුළුවන් හොඳම අවස්ථාව දහමේදී පැහැදිලි කරනවා මුදිතාව. මුදිතාව භාවනාවක් හැටියට වඩනකොට, මුදිතාව භාවනාවක් හැටියට ප්‍රගුණ කරනකොට ඒ ප්‍රගුණ කරන මුදිතාවත් එක්ක අපිට සන්තෝෂයක් උපදිනවා.
අපිට සතුටක් උපදිනවා. දැන් අපි ගත්තොත් 80 මහා ශ්‍රාවකයන් පිළිබඳව තොරතුරු තියෙනවා කුද්දක නිකාය අපදාන පාළි. මහා රහතන් වහන්සේලා තමන් වහන්සේලා ලද විමුක්ති සෝය ඒ ආස්වාදය ඒ සතුට විස්තර වෙනවා තෙරණී ගාථාවල. ඒ වගේම පින්නතුනි බෞද්ධ උපාසක උපාසිකා ඇත්තෝ තමන්ගේ ජීවිත කාලේ කුසල ධර්මයන් වලට කැමැත්ත හදාගෙන ඒ කුසල ධර්මයන් තුල පිහිටලා නිර්වාණය සාක්ෂාත් කරපු අවස්ථාවන් පිළිබඳව තොරතුරු අපේ බෞද්ධ සාහිත්‍යයේ ඕනවටත් වඩා තියෙනවා. එහෙම එක අවස්ථාවක් තමයි කාල සිටුතුමා. අනේපිට සිටුතුමාට උමනා කළා කාල සිටුතුමා ධර්මයට නැඹුරු කරන්න. කාල සිටුතුමා තුල අරතිය කියන මාර බලය අරතිය කියන මාර සේනාවේ දෙවනි සේනාව ප්‍රබලව බලපෑම් කළා. පින්නතුනි බුදුහාමුදුරුවන් ළඟට ධර්මය ශ්‍රවණය කරන්න කියලා කාල සිටුතුමා යොමු කරන්න අනේ පිට සිටුතුමාට සම්‍යක් ප්‍රයෝගයක් සිද්ධ කරන්න සිද්ධ වුණා. සම්‍යක් ප්‍රයෝගයක් අත්හදා බලන්න සිද්ධ වුණා. ඒ නිසා තමයි අර පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදි පච්චේන සෝතාපට්ටි පලං වරං කියලා අර සෝවාන් ඵලය ලැබීම සම්බන්ධව බුදුහාමුදුරුවෝ ධර්මදේශනාවන් සිද්ධ කිරීම කාල සිටුතුමා ආරමුණු කරලා සිද්ධ කළේ. ඒ වගේම පින්නතුනි අරතිය බලවන්ත වෙච්ච උපාසක දෙපළක් අපේ ශාසනයේ හිටියා. එක්කෙනෙක් තමයි තෝදෙය්‍ය බමුණා. තෝදෙය්‍ය බමුණා තමන්ගේ නිවසේම බල්ලෙක් කියලා උපදිනු. අරතිය කුසල ධර්ම කරන්න තිබුණ අකමැත්ත. ඒ වගේම ආනන්ද සිටුවරයා පින්කම් කරන්න කුසල ධර්ම කරන්න තිබිච්ච අකමැත්ත අරතිය නිසා ආනන්ද සිටුවරයාට නැවත භවයක උපත ලබද්දී රොඩි කුලයක අංගවිකල මන්ද බුද්ධික මන්ද මානසිකව උපත ලබලා ඒ දුක්ඛයන් වලට පත් වෙන්න අවස්ථාව සැලසුණා. අරතිය අපිට සමහර වෙලාවට කුසල වේශයෙන් එන්න පුළුවන්. පුඤ්ඤ වේශයෙන් එන්න පුළුවන්. අරතිය කියන මායාගේ බලපෑම අපිට අපේ ජීවිත කුසල පක්ෂයෙන් ඉවත් කරලා අකුසල පක්ෂයට යොමු කරන්න අපිව පොළඹවන්න පුළුවන් කමක් තියෙනවා. පින්නතුනි පදාන සූත්‍රයේදීම පැහැදිලි කරනවා ප්‍රමාදවන හැම පුද්ගලයාගේම මිතුරා තමයි මායя. ප්‍රමාදවන ඇත්තෝ ප්‍රමාද වෙන්නේ සංසාරගත ජීවිතේ මෙවැනි කුසල කර්ම සිද්ධ කිරීම පිළිබඳව තියෙන මන්දෝත්සාහය අකමැත්ත ඒ සම්බන්ධව නම්‍යශීලී බවක් නොතිබීම කියන කාරණාව මත දෙවන මාර සේනාව තුළ බුදුහාමුදුරුවෝ මාරයාට පිළිතුරු දෙනවා ඔබේ දෙවනි මාර සේනාව තමයි අරතිය අකුසල් කරන්න තියෙන කැමැත්ත කුසල් කරන්න තියෙන අකමැත්ත. පින්වත්නි තුන්වෙනි මාර සේනාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුප්පිපාසා. කුප්පිපාසා කියලා කියන්නේ පිපාසය තහ බඩගින්න. දැන් අපිට තේරුම් ගන්න පුළුවන් බඩගින්න සහ පිපාසය නිසා නිවන කියන කාරණාව අපිට පින්නතුනි කොයිතරම්නම් මග හැරෙන්නේ නැද්ද? බුදුහාමුදුරුවෝ බණ කියද්දී අපි නැගිටලා යන්නේ නැති බඩගිනි වෙලා. බුදුහාමුදුරුවෝ බණ කියද්දී පිපාසය ඉවසන්න බැරිකම නිසා අපි නැගිටලා යන්නේ නැති. ඒ නිසා බඩගින්න පිපාසය නිසා නිවන කියන එක මොනතරම් කාලවල පින්නතුනි අපිට මග හැරිලාද? මේකෙන් කියන්නේ මේ කන්න බොන්න එපා කියන එක නෙවෙයි. ඒ බඩගින්න පිපාසය දහමක් තුලදී ඉවසන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මාරි හරි කැමති අපිට බඩගින්න පිපාසය නමනම්. ඇයි පින්නතුනි අපිට දේශනාවක් මගහරවන්න පුළුවන්. අපිට බණක් මගහරවන්න පුළුවන්. අනිත් එක තමයි
සිහිපත් වුණු වෙලාවේ මේ මතක් වුණු වෙලාවේ කියන්නේ දැන් බණක් අහනකොට කොයි වෙලාවකවත් අතරමැද්දේදී එහෙම නැගිටලා යන්න හොඳ නැහැ. එහෙම යන්නම අවශ්‍යතාවයක් තියෙනවා නම් පිරිස කෙළවරේ වාඩි වෙන්න ඕනේ. එහෙම අවශ්‍යතාව එනවනේ. පිරිස කෙළවරේ වාඩි වෙන්න ඕනේ. එහෙම නැතුව බණක් වෙලාවේ එහෙම අතරින් පතර නැගිටලා යන්න ගියාම සිද්ධ වෙන්නේ මොකද්ද? ඒක දේශකයන් වහන්සේටත් බාධාවක් වෙනවා. ධර්මයටත් බාධාවක් වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒ අහ නැත්තන්ගේ සිත පින්නතුනි එහාට මෙහාට යන්න පුළුවන්. ඒසා බණක් අහනකොට එහෙම නැගිටලා යන්නම අවස්ථාවක් තියෙනම් පිරිස කෙළවරේ වාඩි වෙන්න ඕනේ. හොඳම දේ තමයි පින්නතුන්ට මතක ඇති සද්ධාතිස්ස මහරජුරෝ. අර කාල බුද්ධරක්කිත මහරහතන් වහන්සේ බණ කියන බව ආරංචි වෙලා කළුදිය පොකුලනට උන්වහන්සේ වැඩම කළ ධර්ම දේශනා කරනකොට සද්ධාතිස්ස ආවේ ප්‍රමාද වෙලා. එතකොට බණ පටන් අරගෙන ඉවරයි. නමුත් සද්ධාතිස්ස කරපු දේ තමයි පිරිස කෙළවරේ ඉඳගෙන බණ ඇහුවේ. මම රජ්ජුරුව මම ඉස්සරහට යන්න ඕනේ. එතකොට මිනිස්සු කලබල වෙනවා. ඒ මිනිස්සු කල්පනා කරනවනේ මිනිස්සු බලනවනේ අද රජ්ජුරුවත් බණ අහන්න වෙල්ලින්නවා කියලා. බලන්න කොච්චර ලස්සනද රජෙක් වුණත් පින්නතුනේ ධර්මයට තියෙන ගෞරවය නිසා පිරිස කෙළවරේ ඉඳගෙන බණ ඇහුවා. ඉතින් මෙතන මාරසේනාව හැටියට තුන්වෙනි මාරසේනාව හැටියට බුදුහාමුදුරු දේශනා කරන්නේ බඩගින්න සහ පිපාසය. අපි මේ කුසල් ආරක්ෂා කරගත්ත නැත්නම් කුසල් රැස් කරගත්තට මදි පින්නතුනි ඒ කුසලයේ ආරක්ෂා කරන ක්‍රමවේදයක් හදා ගන්න ඕනේ. දැන් කසීභාරද්වාජ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කසීභාරද්වාජට කියනවා භාරද්වාජ නුඹ කුඹුර සීසාලා වපුරලා ඔක්කොම හවර වුණාට පස්සේ යන්තම් ගොයම් පැලෙනකොට අනිවාර්යෙන් වටේට වැටක් ගහන්න ඕනේ. නැත්තම් අවටින් නැත්තම් බාහිරින් එන හරක් ඇවිල්ලා කුඹුර පාලු කරනවා. ඒ වගේ බුදුහාමුදුරු දේශනා කරනවා කුසල් ලැස් කරගත්තට මදි ඒ කුසල් පාලු වෙනවට වටේට වැටක් ගහන්න ඕනේ. ඒ වැට තමයි බුදුහාමුදුරු දේශනා කරනවා කාය ගුත්තෝ වචී ගුත්තෝ ආහාරයේ උදරේ යතෝ. කාය ගුත්තෝ කියලා කියන්නේ කයින් කරන වැරදි වලින් කුසලයේ ආරක්ෂා කරන්න ඕනේ. වචනයෙන් වෙන වැරදි වලින් කුසලයේ ආරක්ෂා කරන්න ඕනේ. අපිට අවශ්‍ය තැන තමයි මෙතන ආහාරයේ උදරේ යතෝ. ඒ කියන්නේ කෑමක් ගන්නකොට ගන්න ඕනේ කුසේ ප්‍රමාණය දැනගෙන. නැත්තම් කුසල් පාලු වෙන්න පුළුවන්. පිපාසය සහ බඩගින්න. මේ කන්න බොන්න එපා කිව්ව නෙවෙයි. ඒක ඉවසන්න පුළුවන්කම තියෙන්න ඕනේ. දැන් අපිට පොය දවසට සිල් ගත්තත් 10 වෙනකොට හරියට වෙලාවට තේක ඕනමනේ. ඒක එපා කියන එක නෙවෙයි. ඒක ප්‍රමාද වෙනකොට සිත කලබල වෙනවා. නමුත් ඒක ඉවසන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඇයි පින්නතුනේ? ඒ සියල්ලට වඩා ඒ වෙලාවේ කියන බණපදේ කොච්චරනම් වටිනවද? සසරදී අපි ඒකයි මතක් කළේ මොනතරම්නම් බණ කියන වෙලාවට නැගිටලා යන්නේ නැද්ද? ඇයි පින්නතුනේ? එක සුළු මොහොතක් එහෙම ඉවසන්න පුළුවන්කම තියෙන්න ඕනනේ. ඒ වගේ බුදුහාමුදුරු දේශනා කරනවා අර දානේ වළඳනකොටනත් ගිහිය කන බොනකොටනත් බත් පිඩු 4ක් 5ක් වළඳන්න ඉඩ තිබියදී වළඳන එක නතර කරන්න ඕනේ. ඊටු ටික වතුරෙන් පුරවන්න ඕනේ. එතකොට තමයි පින්නතුනි ආහාරයක් හොඳට දිරවන්නේ. නැත්තම් පොය දවසකටනත් පින්නතුනි දවල් දානින් පස්සේ හවස් වරුවේ කියන බණ ටික අපරාධ වෙනවා. ඒ කියන්නේ කුසල් පාල වෙන්න පුළුවන්. පින්නතුනි බුද්ධ කාලේ මිනිස්සු දැන් රහතන් වහන්සේලා හිටියා දානේ කියත පිණ්ඩපාතේ වැඩම කරලා මම රහත් වෙලා මිසක් මේ පිණ්ඩපාත ටික වළඳන්නේ නෑ. ඒ විදියට පින්නතුනි වීර කරපු සාමින් වහන්සේලා හිටියා. එක සාමින් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ දවසක් ගෙදරකට පිණ්ඩපාතේ වැඩියා. මේ අම්මා කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ. මේ අම්මට දුවෙක් හිටියා. දුවට කිව්වා දුවේ ආර්යයන් වහන්සේ අද වඩිනවා වැඩියොත් හොඳට දානේ සකස් කරලා දෙන්න කියලා බඩ මුට්ටුත් තියෙන තැන් කියලා අම්මා කුලී වැඩට ගියා. මේ දුව අහනවා අම්මා කෑවේ මොනවද කියලා ඇහුවා. මං ඔය කඳ ටික බුව මට ඇති කිව්වා. දවල්ට මට ඕනේ ආර්යයන් වහන්සේ වැඩියම හොඳට හදලා දෙන්නකෝ. අනේ සාමින් වහන්සේ වැඩියා. හිටියේ මේ දුව අම්මගේ කීමට මේ සාමින් වහන්සේට හොඳට දානේ සකස් කරලා දුන්නා. නමුත් මේ හැමදාම දානේ බෙදන්නේ අම්මා. නමුත් අද දානේ බෙදන්නේ දුව. කාරණාව දැනගත්තු හාමුදුරුවෝ කල්පනා කළා
මේ අම්මා කුලී වැඩ කළ ජීවත් වෙන්නේ. ඒ නිසා මම මේ දාන ටික රහත් පින්ඩපාත ටික රහත් වෙලා මිසක් මං වළඳන්නේ නැහැ කියලා ඒ විදියට පින්නතුනි අදිෂ්ඨාන කරගත්තා. ඒ නිසා බඩගින්න පිපාසය කියන එක ඉවසන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒ වගේම පින්නතුනි තව ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටියා කස්සක කියන ලෙනේ. ඒ ලෙනේ වැඩ හිටපු වෙන කවුරුවත් නෙමෙයි අපේ මහා කච්චායන කියන මහරහතන් වහන්සේ. උන්වහන්සේ පින්නතුනි පින්ඩපාතේ වැඩම කළා. ඒත් පින්ඩපාතේ වැඩම කළාට පස්සේ ඒ දුප්පත් ගෙදරක් දානයක් දෙන්නවත් විදියක් නැහැ. හැබැයි මේ ගෙදර දුවෙක් ඉන්නවා. ඒ දුව දුප්පත්. දුප්පත් වුණාට මේ දුවගේ කෙස්වැටිය දුප්පත් නැහැ. ඒ කියන්නේ දිගු වරලසක් තියෙනවා. ඒක කොණ්ඩයක් තියෙනවා මේ දුවට. තවගයක් තියෙනවා ඒගේ පොහොසත්. නමුත් ඒ දුවේ කොණ්ඩේ දිග නැහැ. මේ දුව ඒක දුව කියලා කියන්නේ ඒ පොහොසත් දුව හැමදාම මේ දුප්පත් දුවගෙන් කෙස්වැටි ඉල්ලනවා. මේ දුව දෙන්නේ නැහැ. කෙස්වැටි ඉල්ලම දෙන්නේ නැහැ. කෙසේ හොවා පින්නතුනි මේ දුප්පත් දුවගේ අම්මටයි තාත්තටයි මේ ස්වාමීන් වහන්සේට දානයක් දෙන්න හිතුණා. පින්ඩපාත දෙන්න නමුත් දෙන්න සල්ලි නැහැ. පින්නතුනි යම්කිසි භාණ්ඩයක් අවශ්‍ය වෙලාවකදී මිලදී ගන්නවහම ඒ වෙලාවට නොදුන්නොත් ආපහු පස්සේ ඒක විකුණන්න එනකොට මිල අඩු වෙනවා. මේ අම්මයි තාත්තයි කරපු දේ තමයි මේ දුවගෙන් ඇහුව දුවේ නුඹේ කෙස්වැටි විකුණලා අපි දන් දෙමු කිව්වා. මේ දුව කැමති වුණා. එදා පින්නතුනි ඒ කෙස්වැටිය කපලා අර පොහොසත් දියණියට කෙස්වැටිය දීලා ඒකෙන් ලබාගත්තු මුදලෙන් තමයි පින්ඩපාත දුන්නේ. නැත්තම් දාන ටික සකස් කළා දුන්නේ. ඉතින් මේ කිව්වේ කෙස්වැටිය විකුණලා පවා පින්නතුනි දන් දුන්නා. සමහර අය බුරුමාදී රටවල් වල මියන්මාර් රටවල් වල පින්නතුනි මිනිස්සුන්ට දානයක් දෙන්න සල්ලි නැහැ. නමුත් මිනිස්සු සල්ලි නැත්තම් පොලියට අරගෙන නැත්තම් බොහෝ කොට ගෙවන්න සල්ලි අරගෙන ඒ විදිහටයි පින්නතුනි දානමාන දෙන්නේ. මිනිස්සු බඩගින්න හිටියත්. ඉතින් ඒ විදිහට බුදුහාමුදුරු දේශනා කරනවා තුන්වෙනි මාරසේනාව තමයි කුප්පිපාසා. ඒ කියන්නේ බඩගින්න සහ පිපාසය මේ දෙක ඉවසන්න පින්නතුනි පුළුවන්කම තියෙන්න ඕනේ. හතරවන මාරසේනාව තණ්හාව මහා පදාන සූත්‍රයේදී පින්නතුනි පැහැදිලි කළේ චතුට්ටි තණ්හා පෞච්චති. තණ්හාව මාරෙක් හැටියට මාරසේනාවේ එක්කෙනෙක් හැටියට බුදුහාමුදුරුව පැහැදිලි කරනකොට අපිට විශේෂයෙන්ම සුප්පති කියන සූත්‍රයේදී තෘෂ්ණාව නැමැති මාරයා බුදුහාමුදුරුවන්ට බලපෑම් කරපු ආකාරය ඒ අවස්ථාවේ බුදුහාමුදුරුව මාරයාට පිළිතුරු දුන්න ආකාරය බොහොම ලස්සනට උන්වහන්සේ පැහැදිලි කරනවා. එක අවස්ථාවකදී බුදුහාමුදුරුව වේළුවනේ විහාරස්ථානයේදී දානේ වළඳලා දකුණු ඇලයෙන් සිංහ සෙයියාවෙන් සැතපෙච්ච අවස්ථාවක්. බුදුවරු සැතපෙන්නේ සිංහ සෙයියාවෙන්. සිංහ සෙයියාවෙන් සැතපෙන ඕනෑම අවස්ථාවකදී පුපුදින්නේ සිංහ සෙයියාවෙන් යුක්තව. මාරයා උපාසක වේශයක් මවාගෙන බුදුහාමුදුරුවෝ සමීපයට පැමිණිලා බුදුහාමුදුරුවන්ගෙන් විමසනවා හොඳට අනුභව කරලා මැරුණා වගේ නිදා ගන්නව නේද? බුදුහාමුදුරුවෝ මාරය අඳුන ගන්නවා. උන්වහන්සේ මාරය අමතලා පැහැදිලි කරනවා දේශනා කරනවා එම්බල පාපිෂ්ඨ මාරය බුදුවරු කියලා කියන්නේ තෘෂ්ණාව අත්හලපු අය. තෘෂ්ණාව කියන දැල බුදුවරයන් තුල තථාගතයන් වහන්සේලා තුල ඇත්තේ නැහැ. එහෙම තථාගතයන් වහන්සේ සැතපෙනවා නම් මාරය නුඹට ඇති ඵලය මොකක්ද? උන්වහන්සේලාගේ සැතපීම ඔබට ප්‍රශ්න කරන්න පුළුවන් කමක් නැහැ. පින්නතුනි මාරයා තෘෂ්ණාවේසෙන් බුදුහාමුදුරුවන්ට අවස්ථා 20කදී බලපෑම් කරනවා.
මහා සංඝරත්නයට ශ්‍රාවකයන් වහන්සේලාට අවස්ථා 5කදී බලපෑම් කරනවා. එක තැනකදී බුදුහාමුදුරුවෝ මේ වගේ ධම්සභා මණ්ඩපයක් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසටම බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කරන අවස්ථාවක්. මාර්යා තේරුම් ගන්නවා කුසලය සම්බන්ධයෙන් මේ සසර නිසරු බව සම්බන්ධයෙන් බුදුහාමුදුරුවෝ දහම දේශනා කරන්නේ. අපි සාමාන්‍යයෙන් පින්නතුනි දහමෙදි කියන්නේ තණ්හාක්ඛයෝ නිරෝධෝ නිබ්බානං. තෘෂ්ණාව නැති කිරීමම තමයි නිර්වාණය. මේ දේශනාව ශ්‍රවණය කළොතින් ඒ ශ්‍රවණය කරන බහුතරයක් පිරිස දුක නිවලා තෘෂ්ණාව නැති කරනවා. මාරයාට ඒක ඔරොත්තු දෙන කාරණයක් නෙමෙයි. පින්නතුනි මේ සබා දහම කැමති නෑ අපි ගොඩ යනවට. මේ සබා දහම කැමති නෑ අපි මේකෙන් මිදෙනවට. මහා පදාන සූත්‍රයේදී පුංචි හෝ පිනක් කරන්න කියලා බුදුහාමුදුරුවන්ට මාරයා යෝජනා කළේම මේ කාරණාව නිසාමයි. මේ මාරයා ගොවියෙක්ගේ වේශයක් අරගෙන ඇඟපත තුල මඩ තවරගෙන බුදුහාමුදුරුවෝ සමීපයට පැමිණිලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා මගේ ගවයෝ ටික දැක්කද? මගේ ගවයෝ ටික මෙතනින් ගියාද? ඒ අවස්ථාවේ බුදුහාමුදුරුවෝ මාරයා හඳුනා ගන්නවා. උන්වහන්සේ මාරයට කියනවා මාරයට දේශනා කරනවා එඹල පාපිෂ්ඨ මාරය නුඹේ හරක් මගෙන් අහන්නේයි නුඹ බලා ගන්න. ඒ අවස්ථාවේ මාරයා කියනවා මේ ඔය ඇහැ මගේ, ඔය කන මගේ, ඔය නාසය මගේ, ඔය දිව මගේ, ඔය ශරීරය මගේ. ඒ පින්නතුනි මගේ කියලා කියන්නේ ඇහැට ප්‍රිය රූප දර්ශනය වුණාම එය තෘෂ්ණාවෙන් අල්ල ගන්නවා. ඇහැට ප්‍රිය රූප දර්ශනය වුණාම ඒ උපාදාන හැටියට අල්ල ගන්නවා. උපාදාන හැටියට අල්ලගනිද්දී ඇත්ත තුල තියෙන පින්නතුනි අවිද්‍යාවක්, චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අනවබෝධයක්. එතකොට මේ අල්ලා ගැනීමත් එක්ක අපි සසරට නැවත නැවත තව බැඳෙනවා, තව සසර අල්ල ගන්නවා. ඒ සසර අල්ල ගන්න එකට මායя පින්නතුනි කැමතියි. ඒ සසර එහෙම අල්ලගෙන පවතිනවට මාරයාට ලොකු සතුටක් තියෙනවා. මාර අවශ්‍යතාවය ඒක. ඇහැ මගේ, කන මගේ, ඔය දිව ශරීරය, ඔය දේවල් මගේ කියලා මාරයා කියන්නේ අපි සංසාරගත ජීවිතයේ පින්නතුනි කාම තෘෂ්ණා, භව තෘෂ්ණා, විභව තෘෂ්ණා කියන මේ තෘෂ්ණා කොටස් තුنين යුක්තව තමයි කටයුතු කරන්නේ. පංචකාම සම්පත්තිය පිළිබඳව තියෙන කැමැත්ත කාම. නැවත නැවත උපදිමින් අපි මේ සැපයි කියලා අත්පත් කරගත්ත වින්දනීය දේවල් නැවත ලබන්න තියෙන කැමැත්ත තමයි භව. මෙලවක් විතරයි, සසර භවයක් නැහැ. අර බුද්ධ කාලීන සත්‍ශාස්ත්‍රවරු කිව්ව විදියට ණයට හෝ ගිතෙල් කාලා ජීවත් වෙමු. නැවත භවයක් පිළිබඳව අදහසක්වත් නැහැ කියලා අපි හිතලා එදා වේල කොහොම හරි කාලා කෙසේ හෝ ජීවත් වෙනවා කියලා කල්පනා කරනවා නම් ඒක තමයි පින්නතුනි විභව තෘෂ්ණාව කියලා කියන්නේ. යම් වෙලාවකදී අපිට අපේ ජීවිතයේ මේ තෘෂ්ණාව මාරයක් හැටියට එද්දී ඔබට අවබෝධ කරගන්න පුළුවන් නම් මේක මගේ දුබලකමක් නෙමෙයි, මේක මගේ බිරිඳගේ හෝ සැමියාගේ දුබලකමක් නෙවෙයි, මේක මගේ પરම්පරාව තුල තියෙන දුබලකමක් නෙවෙයි, මේක මායාගේ බලපෑමක්, මාර ආවේශයක්, මායා තමයි මට මේ බලපෑම කරන්න කියලා එතනදී දහම යෝජනා කරනවා. තණ්හාව නැති කරන්න නම් දුක මෙනෙහි කරන්න. තණ්හාව නැති කරන්න පුළුවන් හොඳම දේ තමයි දුක මෙනෙහි කරන එක. අපි මේ ලෝකේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ කියලා දේශනා කරන ඉපදීම, ලෙඩවීම, මරණයටපත් වීම, ප්‍රිය විප්‍රයෝගය, අප්‍රිය සංපයෝගය,
ප්‍රාර්ථනා කරන දේ ඒ ආකාරයෙන් අපිට නොලැබීම මේ සම්බන්ධව අපි යම් වෙලාවක අවබෝධයක් හදා ගන්නවා නම් ඒ අවබෝධය හදා ගැනීම නිසාම අපිට තෘෂ්ණාව ෂෙයා කරන්න පුළුවන්කම තියෙනවා. නිර්වාණය කියනකොට තෘෂ්ණාව නැති බව තෘෂ්ණාවෙන් ඉවත් වීම තමයි නිවන කියන එක බුදුහාමුදුරුවෝ අර්ථ ගන්නන්නේ. ඒ වගේම පින්නතුනි තෘෂ්ණාව කියන්නේ ඉන්ධනයක්. අපි යම් තැනක යන්ත්‍රයක් හදලා ඒ යන්ත්‍රයට බැටරියක් සවි කරලා ඒ යන්ත්‍රයට ඉන්ධන දානවා. යන්ත්‍රය කැඩෙනවා. යන්ත්‍රයේ සමාගම් නාමය වෙනස් වෙනවා. යන්ත්‍රයේ ප්‍රමාණය වෙනස් වෙනවා. යන්ත්‍රයේ හැඩතල වෙනස් වෙනවා. යන්ත්‍රය ඇති රට වෙනස් වෙනවා. හැබැයි පින්නතුනි ප්‍රතිසංස්කරණය කරමින් අලුත් අත්හදා බැලීම් කරමින් මේ යන්ත්‍රය මේ දක්වාම පවතිනවා. යම් වෙලාවකදී මේ යන්ත්‍රයට ඉන්ධන දාන එක නැවැත්තුවොත් බැටරිය charge වෙන එක නවතිනවා. යන්ත්‍රය පණ ගන්න එක නවතිනවා. සංසාර ගමනේ මේ අපි නැවත මැරෙමින් ඉපදෙමින් සතර අපායන් වල උත්පත්තිය ලැබමින් ලෙඩ වෙමින් ව්‍යාධියටපත් වෙමින් ප්‍රිය විප්පයෝගයට අහු වෙමින් අන්වතග්ගෝයන් සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති කියලා දේශනා කරපු විදියට මේ අනවරත සංසාරේ මෙතරම් කාලයක් යන්නේ මේ කියන තණ්හාව එහෙම නැත්නම් තෘෂ්ණාව කියන මාර සේනාවේ බලපෑම. පින්නතුනි බුදුහාමුදුරුවෝ අපිට දහමෙදි පැහැදිලි කළේ අපි සසර ඉපදිච්ච ආත්ම භාවවල ඔබේ මවගෙන් බීපු කිරි ප්‍රමාණය එකතු කළොත් මේ සප්ත මහා සාගරයේ ජලයට වඩා වැඩි. ප්‍රිය විප්පයෝගයන් නිසා අප්‍රිය සම්පයෝගයන් නිසා ප්‍රාර්ථනා කරන දෑ ඒ ආකාරයෙන් ඉටු නොවීම නිසා ඔබ මම හඬපු වාරවල තමන්ගේ ඇහෙන් වැටිච්ච කඳුළු ප්‍රමාණය එකතු කළා නම් මේ සප්ත මහා සාගරයේ ජලයට වඩා වැඩි. ඒකම අපි තිරිසං ආත්ම භාවවල උත්පත්තිය ලබලා බෙල්ල කැපුම් කාලා මියගිය ආත්ම භාවවලදී අපේ මේ ශරීරයෙන් වැగిරිච්ච රුධිරය එකතු කළා නම් එයත් සප්ත මහා සාගරයේ ජලයට වඩා වැඩි. එවැනි සසර දුක්ඛයන් වලට ඔබ මම එකතු කරගෙන පවතින්නේ ඒ තැන්වලටපත් වෙන්න අවස්ථාව නිර්මාණය වුණේ මේ පාපී මායාගේ තෘෂ්ණාව එහෙම නැත්නම් පින්නතුනි තණ්හාව කියන මේ මාර බලපෑම නිසා. යම් වෙලාවකදී තෘෂ්ණාව තණ්හාව නුවණින් හඳුනගෙන දුක පිළිබඳව අවබෝධය හදාගෙන දුකට හේතුව දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය නුවණින් අවබෝධ කරගන්නවා නම් අන්න එතනදී අපිට පුළුවන්කම තියෙනවා මේ තණ්හාව කියන මාර සේනාවේ හතරවන මාර සේනාව පරාජයට පත් කරන්න. පින්වත්නි පස්වෙනි මාර සේනාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තීන මිද්දය. තීන මිද්දය කියලා කියන්නේ පින්වත්නි නිදිමතට. අපි මුලින් සිහිපත් කළාසේ පින් කරනවට මාරය අකමැති නෑ. අපි කුසල් කරනවටයි මාරය අකමැති. මුළුත් මතක් කළේ බණක් අහනකොට නිදිමත එනවා. බණ පොතක් කියනකොට නිදිමත එනවා. අනිත් වෙලාවට අපිට ඒ දේ නෑ. නමුත් ඒක මාරයාගේ බලපෑමක්. හැටියට ආවත් ඒ වෙලාවට නිදාගන්න එකවත් පොත පැත්තකට දාන එකවත් නෙමෙයි කරන්න ඕනේ. පුළුවන් තරම් වීරය කරලා ඒ වෙලාවට ඇතිවෙන සිතිවිල්ල නැත්නම් තීන මිද්දේ කියන එක කොහොම හරි පින්නතුනි දුරු කරන්නට ඕනේ. බුදුහාමුදුරු දේශනා කරනවා නිନ୍ଦ කියන්නේ පින්නතුනි හරියට ක්‍රීඩාවක් වගේ. ඇයි? කොච්චර නිදාගත්තත්
ඇති වෙන්නේ නැහැනේ සමහරුන්ට. අපි බොහෝ දේශනාවල කියන එකක් තමයි උදේ පාන්දර අවදි වෙන්න ඕනේ. උදේ පාන්දර අවදි වෙනකොට තමයි බුද්ධි අවදි වෙන්නේ. ඒ වගේම ලස්සන සිතිවිලි සිතට පහළ වෙන්නේ. ඒ පුජ්‍යලයාගේ දවසම පින්නතුනේ ඒ ගත කරන කාලය තුළ බොහොම දැහැමි සිතිවිල්ලක් එක මුළු දවස ගත කරන්න පුළුවන්කම තියෙනවා. දවල් වෙනකන් නිදිනකොට ගෙවල් පිරිහෙනවා. පන්සලක් නම් ඒ පන්සලත් පිරිහෙනවා. ස්වාමීන් වහන්සේ නමක් එහෙම සතපෙනව නම් ඒත් පින්නතුනි පිරිහෙන්න පුළුවන්. ඒසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තීන මිද්දේ කියලා කියන්නේ නැත්නම් නිදිමත කියලා කියන්නේ හරියට ක්‍රීඩාවක් වගේ. ඒ විතරක් නෙවෙයි ජාගරයාන යෝගය. ජාගරයාන යෝගය කියලා කියන්නේ පින්නතුනි නිදි වැරීම. එතනින් අදහස් කරන්නේ මේ නොනිදා පහන් කරන එක නෙවෙයි. අපි කවුරු හරි කියනවා නම් ඊයේ නිදි මරලා මං ඊයේත් නිදි මරුවා කියලා ඒක ජාගරයාන යෝගය නෙවෙයි. ඒ නිදි මරපු කාලය අතරතුර යම් කිසි කෙනෙක් බුදු ගුණයක් සිහිපත් කරලා එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවක් කරලා නැත්නම් සූත්‍රයක් කියවලා ඒ විදිහෙන් මොකක්කෝ යහපත්ෝ කුසල ක්‍රියාවක යෙදিলা කියනවා නම් මම නිදි මරුවා කියලා ඒ නිදි මරලා තියෙන්නේ වෙන යම් කටයුත්තක් සඳහා නෙවෙයි මේ සසරින් එතර වීම සඳහා නැත්නම් බණ කතාවක් කියලා එහෙම නැත්නම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරලා පින්නතුනි සමහරු නිදි වරාගෙන බණ අහන්නේ ඒත් අපත යන්නේ නැහැ පින්නතුනි හේතුව තමයි මනුස්ස ලෝකේ පුරුදු කරන මනුස්ස ලෝකේ යහන එක බණපදයක්වත් කවදාවත් අපත යන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ තීන මිද්දේ කියලා කියන්නේ ඒක නීවරණ ධර්ම එකක් නේ. නීවරණ ධර්මයන්ගෙන් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. එතකොට පංච නීවරණ ධර්මයන්ගෙන් එකක් වන මේ තීන මිද්ද යටපත් කරන්නේ නැතුව පින්නතුනි ධානා මට්ටමකටවත් එන්න බෑ. බුදුහාරු දේශනා කරන මහණෙනි පළවෙනි ධානය ලැබුවා කියලා කියන්නේ මාරයාගේ ඇස් දෙකට වැලි ගැහුවා වගේ කිව්වා. සෝවාන් වුණා කියලා කියන්නේ හරියට මාරයා පරාජය කළා හා සමානයි කිව්වා. බලන්නේ කතාව පළවෙනි ධානය ලැබුවා කියලා කියන්නේ මාරයාගේ ඇස් දෙකට වැලි ගැහුවා හා සමානයි කිව්වා. ඒකට පංච නීවරණ ධර්මයන් යටපත් කළොත් විතරයි පින්නතුණි එන්න පුළුවන් ප්‍රථම ධානයේට. ද්විතීය ධානයේට, තෘතීය ධානයේ, චතුර්ථ ධානයේට. ධානයෙන් තවත් හිත නිශ්චල භාවයටපත් වුණාට පස්සේ එන්න පුළුවන් පුබ්බේ නිවාසානුස්සති ඥානයට. ධානයෙන් තවත් හිත නිශ්චල භාවයටපත් වුණාට පස්සේ එන්න පුළුවන් චතුූප පාත ඥානයට. ධානයෙන් තවත් හිත නිශ්චල භාවයටපත් වුණාට පස්සේ එන්න පුළුවන් ආසවක්කේ ඥානයට. එතකොට පංච නීවරණ ධර්මයන් යටපත් කළොත් තමයි එන්න පුළුවන් ධානා මට්ටම් වලට. ධානයෙන් හිත නිශ්චල භාවයටපත් වුණාට පස්සේ තමයි එන්න පුළුවන් ඥාන මට්ටම් වලට. බුදුහාරු දේශනා කරනවා පුබ්බේ නිවාසානුස්සති ඥානේ හරියට මේ උපමාවක් කියනවා මේ ගමේ මිනිස්සෙක් වෙන ගමකට ගිහිල්ලා ඒ ගමේ තුරුතුරු හොයාගෙන මේ ගමට අවිල්ල කියන්නාසේ කෙනෙක්ගේ ආත්ම භාව 100ක්ද 1000ක්ද හොඳට බලලා පින්නතුනි කියන්න පුළුවන්. ඊළඟට චතුූපාත ඥානය මැරෙන උපදින සත්වයන්ගේ ගතිය පිළිබඳව කියන්න පුළුවන්කම තියෙනවා. හරියට කොයි වගේද සතරමන් හන්දියක් මැද මා විශාල ගොඩනැගිල්ලක ඉන්න මිනිස්සෙකුට නගරයට ඇතුළු වෙන්න පිට වෙන ඕන කෙනෙක් මනාව දකින්න ලැබෙන්නේ යම්සේද මැරෙන උපදින සත්වයන්ගේ ගතිය පිළිබඳව මනාව දැකලා කියන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ආසවක්කේ ඥානය. ආසව කියලා කියන්නේ කෙලෙස් වලටනේ. ඒ කියන්නේ කෙලෙස් ෂේ කිරීමේ නුවණ. එහෙම ආවට පස්සේ බුදුහාමුදුරු දේශනා කරන මෙතෙන්ට ආවට පස්සේ යාට තේරෙනවා දැනගන්න පුළුවන් මේ තමයි කෙලෙස්. මේ තමයි කෙලෙස් ඇතිවීම. මේ තමයි කෙලෙස් නැති කිරීම. මේ තමයි කෙලෙස් වලින් මිදීමේ මාර්ගය. මෙතෙන්ට ආවට පස්සේ පින්නතුනේ මෙයා තේරුම් ගන්නවා මේක තමයි දුක. මේක තමයි දුක ඇතිවීම. මේක තමයි දුක නැති කිරීම. මේක තමයි දුකින් මිදීමේ මාර්ගය. මෙතෙන්ට ආවට පස්සේ කිසි කෙනෙක් පින්නතුනි හොලවන බොරු. පින්නතුන්ට මතකයි මේ උප්පලවන්නා මහරහත් තෙරණිය බොහොම ලස්සනයි. මානෙල් මලක පැහැය තිබුණේ. ඒ දියණිය උප්පලවන්නා විවාහ කරගන්න රජවරු සිටවරු කැමැතුරු හරියට ඒ කාලේ මහන්සි වුණා. දවසක් තාත්තා උප්පලවන්නගෙන් අහනවා දුවේ කැමතිද මහාන වෙන්න කියලා. කැමතියි කිව්වා. මහාන වුණා.
උප්පලවන්නා මේ කියන්න හත් පින්නතුනි මාරයාට ලස්සන කර බලපෑමක් මේ කියන්න හදන්නේ. උප්පලවන්නා. ඊට පස්සේ උප්පලවන්නා මහාන වුණා. රජවරු සිටවරු හැම දිනාම උප්පලවන්නා කරේ තිබුණු සෙනෙහස අතහැරියා. නමුත් උප්පලවන්නගේ මාම කෙනෙක්ගේ පුතෙක් හිටිය නන්ද කියලා තරුණයෙක්. මේ නන්ද කියන තරුණයා උප්පලවන්නා මහාන වුණත් අදහස අත්හැරියේ නැහැ. යන්නේන මගතොට හැමදේම බලාගෙන හිටියා. පින්නතුන්ට මතක ඇති උප්පලවන්නා දවසක් ගියා අන්දවනේට භාවනා කරන්න. ඒ දිහා රහත් වුණා. කුටියක් හදාගෙන භාවනා කළා. අන්නේ අන්දවනේට වැඩම කරපු වෙලාවේ දවසක් උප්පලවන්නා කරපු දේ තමයි සවැත් නුවරට පිණ්ඩපාතේ වැඩියා. ඒ වෙලාවේ මේ නන්ද කියන තරුණයා කරපු දේ තමයි ඇය පිණ්ඩපාතේ වැඩි අතරේ කුටියට රිංග ගත්තා. ඇය පිණ්ඩපාතේ ගිහිල්ලා මහා ගිනි දවල් කුටියට ආවා. අපි කවුරුත් දන්නවා අවුවක ඉඳලා කාමරයකට ආවහම ඇස් දෙක නිලංකාර වෙනවා. ඒ ආපු වෙලාවේ උප්පලවන්නා කුටියට වැඩම කරපු වෙලාවේ අර තරුණයා ඒ පාපේ කරගත්තා. නමුත් එහෙම දෙයක් වුණා කියලා උප්පලවන්නාට රාගය උපදවන්න එහෙම පින්නතුනි පුළුවන් කමක් නැහැ. හේතුව තමයි දැන් අය රහත් වෙච්ච භික්ෂුණියක්. මෙන්න මේ පරණ සිද්ධිය මතක් කරලා දවසක් උප්පලවන්නාගෙන් මාරේ අහනවා මේ අන්දවනේ නුඹ වැනි ලස්සන ස්ත්‍රියකට තනියෙන් මේ කැලෑවිටලා ඉන්න බය නැද්ද කියලා ඇහුවා. බය නැද්ද කියලා ඇහුවා. එතන කතාවේ කියනවා මේ සලිලුන්ට බය නැද්ද කියලා අහනවා. අර පරණ කතාව සල්ලාලයන්ට බය නැද්ද කියලා අහනවා. උප්පලවන්නා කියනවා මාරයට ඒසා අන්තර දායාමි කුච්චින්වා පවිසාමිතේ පකු මන්තරිකායම්පි තිට්ඨං තින් මං නදක්කසී චිත්තස්මින් වසී භූතාමි ඉද්දිපාදා සුභාවිතා සබ්බ බන්ධන මුත්තාමි නතං බායාමි ආවසෝ. තේරුම මාරයට කියන්නේ ඒසා අන්තර දායාමි මාරේ මට මෙහි අතුරුදහන් වෙන්නත් ඕනනම් පුළුවන්කම තියෙනවා කිව්වා. කුච්චින්වා පවිසාමිතේ මට නුඹේ කුසට නැත්තම් බඩ ඇතුළු රින්ගන්නත් පුළුවන්කම තියෙනවා කිව්වා. පකු මන්තරි කායම්පි තිට්ඨං තින් මං නදක්කසේ නුඹේ ඇහි බෙමි මත නුඹට පේන්නේ නැති වෙන්න මට පුළුවන් නුඹේ ඇහි බෙමි මත සක්මන් කරන්නත් මට පුළුවන් කිව්වා. ඒ කියන්නේ මාරයට කියනවා නුඹේ ඇහි බෙමි මත මට සක්මන් කරන්නත් පුළුවන් කිව්වා. ඇයි? චිත්තස්මින් වසී භූතාමි මම සිතට වසඟ වෙලා මං වැඩ කරන්නේ මම මට ඕන විදියට හිත හදාගෙන තියෙන්නේ කිව්වා. ඉද්ධිපාදා සුභාවිතා මම සතර ඉද්ධිපාද හොඳට දියුණු කරලා තියෙනවා. ඉද්ධිපාදා සුභාවිතා සබ්බ බන්ධන මුත්තාමි මම දැන් සියලු බැමි වලින් මිදලා තියෙන්නේ නතං බායාමි ආවසෝ මම කිසිම සල්ලාලයකට බය නැහැ කිව්වා. බලන්න පින්නතුනි ධර්මයෙන් සන්නත් දෝනාව විමුක්ති සෝවයත් එක්ක ලබනකොට ඉෂ්ටියකට උනත් පින්නතුනි මාරයාට අභියෝග කරන්නත් පුළුවන්කම තියෙනවා. දැන් මාරයා කියලා කියන්නේ පින්නතුනි සදෙව්ලුව ඉහළම දිව්‍ය තලයේ ඉන්න බල සම්පන්න පුජ්‍යලයක්. මාරයා කියලා කියන්නේ සදෙව්ලුව මේ ඉහළම දිව්‍ය තලයේ ඉන්න බල සම්පන්න පුජ්‍යලයක්. දේශනාවේ සඳහන් වෙනවා මේ තරම් බලයක් තිබුණට ප්‍රඥාව මනවින් පරිහරණය කරලා ලෝකේ දකින්න තරම් ශක්තියක් නැති නිසා තමන්ගේ බලයෙන් තමන් මුසපත් වෙලා තමන්ට මේ ලෝකේ තමන්ට අවනත කරගන්න උත්සාහවන්ත වෙන පුජ්‍යලයා. එතකොට මේ හැම දෙයකම පින්නතුනි මාර්යාගේ බලපෑමක් තියෙන්න පුළුවන්. ඉතින් සාමින් වහන්සේලා රහත් ත්වයටපත් වුණාට පස්සේ මොනතරම්නම් පින්නතුනි උන්වහන්සේලා ලබාගත්තු විමුක්ති සුවය තුල මාර්යාට මොනතරම් අභියෝග කළා තියෙනවද? අර දවසක් සෝමාතරණියට දවසක් මාර්යාවිලා කියනවා හැඳිමිටේ නුවණක් තියෙන නුඹ වැනි ඉෂ්ටියකට චතුරාර්ය සත්‍යයක් කෙසේ අවබෝධ කරගන්නද කියලා ඇහුවා. ඔය පරණ කතාවක් තියෙනවනේ ඉෂ්ටියකට තියෙන හැඳිමිටේ නුවණයි කියලා. ඒ කතාව අටුවාවේ කියන්නේ ඉෂ්ටිය උපන්දා සිට පිසින්නේ බත්ය. එහෙත් ඉදෙන බත ඇතුළට හැඳිමිටේ යග දාලා බත අගින් හැඳිමිටේ යගට බත් ඇටයක් අරගෙන පොඩි කරලා බලන තාක්කල් ඉෂ්ටියකට තේරුම් ගන්න බෑ බත ඉදිලාද නැද්ද කියලා. ඒකයි කියන්නේ ඉෂ්ටියකට තියෙන හැඳිමිටේ නුවණ කියලා. ඉතින් කවුරු හරි යෝග බලන් හිටපු මිනිස්සෙක් කිව්වා ඒ නුවණයි තියෙන්නේ කියලා. නමුත් පින්නතුනි ඉදෙන බතක් ඇතුළට ඇයි යම් හැඳිමිටේ යග දාන්නේ?
හැඳිමිටේ අග දාලා හැඳිමිටේ අගට බත් ඇටයක් අරගෙන පොඩි කරලා අම්ම බලනවා බත ඉදලද නැද්ද කියලා. ඇයි ඒ? දරුවන්ට බෙරි බත් දෙන්න බැරි නිසා. දරුවන්ට ඇට්ටගුණා වෙච්ච බත් දෙන්න බැරි නිසා. නැතුව පින්නතුනේ මොන දෙයකට දිදෙන බතක් ඇතුළට අම්ම හැඳිමිටේ අග දාන්නේ. බලන් හිටපු මිනිස්සෙක් ඕක සමාජගත කළේ වෙන විදියකට. කෙසේ වුවා ඔය පරණ සිද්ධියත් මතක් කරලා මාර්යා සෝමාතරණියට කියනවා හැඳිමිටේ නුවණක් තියෙන උඹ වැනි ඉෂ්ටියකට චතුරාර්ය සත්‍යයක් කෙසේ අවබෝධ කරගන්නද කියලා ඇහුවා. ඒ වෙලාවේ මේ සෝමාතරණිය මාර්යාට කියනවා මාර්ය ඥානම්මි වත්තමානම්මි සම්මා ධම්මං විපස්සතෝ. සිතත් හොඳට එකඟ වෙනව නම් නුවණක් තියෙනව නම් සම්මා ධම්මං විපස්සතෝ දහමත් මනාව දකින්න පුළුවන් නම් ඉත්තිභාවෝ නෝකින් කෛරා. ඉස්තිභාවය මොකක් කරන්නද? ඇත්තනි පින්නතුනි. දහමත් දකින්න පුළුවන් නම් නුවණක් තියෙනව නම් හිතත් එකඟ වෙනව නම් ඉස්තිභාවය මොකක් කරන්නද? ඒ නිසා ධර්මයේ තුල සන්නද්ධ වෙනකොට පින්නතුනේ මායයට අභියෝගයක් වුණත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන තීන මිද්දේ කියලා කියන්නේ මේ නිදි මත බුදුහාමුදුරු දේශනා කළා කුසල් කරනකොට ඒක ඇති වෙන්න පුළුවන්. බණ අහනකොට ඇති වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ පින්නතුනේ මොනතරම්නම් මේ සංසාරේ නිදි මරාගෙනද මේ ධර්මයේ කියන එක තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්තේ. අපි වෙනුවෙන් බුදුහාමුදුරුවෝ කොච්චර දුක් විඳින්නේ නැද්ද? අපි වෙනුවෙන් බුදුහාමුදුරුවෝ මොනතරම්නම් පින්නතුන් නිදිවරන්නේ නැද්ද? ඒක අවස්ථාවකදී කියනවා අර මහා සීනාද සූත්‍රයේ බුදුහාමුදුරුවෝ සාරිපුත්ත මහරහතන් වහන්සේට සාරිපුත්ත මම බුදු වෙන්න කලින් ගියාකෝ සුසාන භූමියට භාවනා කරන්න. ඒ වෙලාවේ සාරිපුත්ත මට නිදිමත හැදුනා. මම කරපු දේ තමයි ඉවසන්න බැරි තැන සාරිපුත්ත සුසාන භූමියේ තිබුණු මිනි යටකටු ඔක්කොම එකතු කරලා අරගෙන ඔළුවේ තිබුණු මේ ජටාව ගලවලා බිමට එලලා ඒ යටකටු මිනි යටකටු ඔක්කොම දැම්මයකෝ මේ පොට්ටනියට. දාලා මේකෙන් හදාගත්තයකෝ පොට්ටනියක්. මේ කියන එක පින්තුන්ට තේරෙනවා. එහෙම කරලා සාරිපුත්ත මම ඒක ඔළුවට තියලා සුසාන භූමියේ මම බුදිය ගත්තේ. ඒ බුදියන් ඉන්නකොට ගොපළු දරුවෝ, ඒ කියන්නේ හරක්මල ළමයි ටිකක් ඇවිල්ලා හරක් දැම්මයකෝ තනකොළ කවන්න සුසාන භූමියට. එක ගොපළු දරුවෙක් කරපු දේ තමයි සාරිපුත්ත කෝටු කෑල්ලක් අරගෙන කෝටුවක් අරගෙන මගේ කන් වලට කෝටු වලින් එනගෙන ගියයි කිව්වා. සාරිපුත්ත මගේ කන් වලට කෝටු වලින් එනපු එකම ගොපළු දරුවෙක් කෙරෙහිවත් මට මගේ හිතේ කිසිම ද්වේෂයක් තරහවක් වෛරයක් තිබුණු බවක් මට මතක නැහැ කිව්වා. පින්නතුනි ඒ බැරිම තැන ඒ කියන්නේ උත්සාහ කළ වීරය කළා සුසාන භූමියට ගියාට පස්සේ නිදිමත හැදුනා. එහෙමයි පින්නතුනි බුදුහාමුදුරු වීරය කළේ. ඒකයි මතක් කළේ අපි වෙනුවෙන් දුක් විඳින අපි වෙනුවෙන් තථාගතයන් වහන්සේ මේ සසරේ මොනතරම්නම් නිදිවරන්නේ නැද්ද පින්නතුනි. ඒ නිසා බණක් අහනකොට කොයි වෙලාවකවත් නිදිමත ආවත් ඒක පුළුවන් තරම් වීරය කරන්න ඕනේ පින්නතුනි. නිදා ගන්නම් කවදානම් බැරිද? නමුත් බණ පදයක් මේ කාලය කී ගෙවෙන්නේ වෙන කිසිම කාලයක් නෙවෙයි පින්නතුනි. මේ ගෙවෙන්නේ බුද්ධෝත්පාද කාලය. මේ ක්ෂණයක් පාසා ගෙවෙන්නේ අපරාධි බුද්ධෝත්පාද කාලය මේ ගෙවෙන්නේ. අනාගතේ මතක තියාගන්න ඕනේ රජවරු අධාර්මික වෙනවා. මීටත් වඩා රජවරු අධාර්මික වෙනවා. ඒ රජවරු අධාර්මික වෙනකොට හාමුදුරුවෝ රජුරවන්ට ගිහින් කියනවා අනාගතේ රටක් ගෙනියන්නේ කොහොම නෙවෙයි මෙහෙමයි කියලා. එතකොට රජුරුව කියනවා හාමුදුරුවනේ මගේ වරදක් නෑ ඇමතුරුන්ගේ වරද කියලා. ඊට පස්සේ හාමුදුරුවෝ ඇමතුරුන්ට කියනවා රටක් ගෙනියන්නේ කොහොම නෙවෙයි මෙහෙමයි කියලා. ඇමතුරු කියනවලු හාමුදුරුවනේ අපි වරදක් නෑ රජුරුවන්ගේ වරද කියලා. රජවරු ඇමතුරුන්ගේ පිට වරද පටවනවා. ඇමතුරු රජුරුවන්ගේ පිට වරද පටවනවා. හාමුදුරුවෝ කල්පනා කරනවා රජුරුවන්ටත් දැන් බණ ඕනේ නැත්තම් මිනිස් මේ ඇමතුරුන්ටත් දැන් බණ ඕනේ නැත්තම් මේ කතාව කියන්න ඕනේ මිනිස්සුන්ට. ඒ නිසා හාමුදුරුවෝ කරන්නේ මොකද්ද? මිනිස්සුන්ට කියන මිනිස්සුනේ රජ්ජුරුවොත් අධාර්මිකයි, ඇමතුරුත් අධාර්මිකයි. රජ්ජුරුව අධාර්මී වෙනකොට නිසි කලට වැසි වසින එකක් නැහැ. ඒ නිසා ප්‍රමාද නොවි ඉක්මනට කුසල් කරන්න කියලා. කාටද කියන්නේ? මිනිස්සුන්ට. එදාට මිනිස්සු කියන කතාව තමයි ඔබ වහන්සේලා මේ කුසල කරන්න කතා කරනවා. අපි මේ කතා කරන්නේ මේ දරුවට කරගන්නේ කොහොමද කියලා. එදාට හාමුදුරුවෝ කල්පනා කරනවා එහෙනම් දැන් රජ්ජුරුවන්ටත් බණ ඕනේ නැහැ. ඇමතුරුන්ටත් බණ ඕනේ නැහැ. මිනිස්සුන්ටත් බණ ඕනේ නැහැ. අපි මෙහි ඉන්න එකේ තේරුමක් නැහැ. ඒ නිසා උගත්
ධර්මදර සුපේසල ශික්ෂාකාමී බොහෝ භික්ෂුන් වහන්සේලා අනාගතයේ පින්නතුනි වැඩම කරනවා ඈත ආරණ්‍ය සේනාසනවලට. ආන්න එතකොට ටිකෙන් ටික මිනිසු ධර්මයෙන් පිරිහෙනවා. එදාට මේ ලෝකේ සඳනෙතරයක් වගේ කිව්වා. ගුණයක් නැති පපුවක් වගේ කිව්වා. ගුණයක් තිබුණට වැඩක් නැහැ පින්නතුනි පපුවක් නැත්. මේ ඒ පපුවේ තිබුණට වැඩක් නැහැ ඒකේ ගුණයක් නැත්තම්. ඒ ගුණේ තියෙන්න ඕනේ. ඒසා දේශනාවේ සඳහන් වෙනවා යම්කිසි වෙලාවක තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල වීරවන්තව හැසිරෙන්න පුළුවන් නම් ආන්නේ පුජ්‍යලයට තීන මිද්දේ කියන එක නැති කරගන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ පදාන සූත්‍රයේ 5 වෙනි මාරසේනාව හැටියට දේශනා කළේ තීන මිද්දය, ඒ කියන්නේ නිදිමත. පින්නතුනි බුදුරජාණන් වහන්සේ පදාන සූත්‍රයේදී 6 වන මාරසේනාව හැටියට පැහැදිලි කරපු මාරසේනාව බිය චට්ඨා බීරු පෞච්චති බිය තැති ගැනීම මනෝ විකාරය මානසික වියුල මනස තුළ අපි සාමාන්‍ය වහරදී කියනවා හෙල්ලන මනස හොල්මන කියලා එවැනි අවිනිශ්චිත ස්වභාවයන් ඇති කරන භව ඒ මාර ස්වභාවය ඒ මාර බලවේගය තමයි බිය කියන මාර බලවේගය. පිනතුනි බුදුහාමුදුරුවෝ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කරන්නේ වනගත වෙච්ච මහා සංඝරත්නයට මිත්‍යා දෘෂ්ටික දේව කොට්ටාස එවැගේම යම් අමනුෂ්‍ය කොට්ටාස බිය සන්තාපය ශෝකය පසුතැවීම ආවේග උපද්දවන ආකාරයට පරිසරය කලඹවනවා. ඒ කලඹීමේ ප්‍රතිඵලයක් හැටියට ස්වාමින් වහන්සේලා ඇඟ කෘෂ වෙලා සුදු මැලි වෙලා ආහාර රුචි අඩු වෙලා බණ භාවනා සිද්ධ කරන්න තිබිච්ච උද්‍යෝගයෙන් ඉවත් වෙනවා. බණ භාවනා කරන්න තිබ්බ උද්‍යෝගයෙන් ඉවත් වෙලා ඒ ස්වාමින් වහන්සේලා නැවත බුදුහාමුදුරුවෝ සොයාගෙන උන්වහන්සේ වැඩ සිටපු ආරාමයට වැඩම කළාම අපේ බුදුහාමුදුරුවෝ මහා සංඝරත්නයට උගන්වා වදාරන සූත්‍රය කරණීය මෙත්ත. කරණීයයි කියන්නේ කරන්න, මෙත්ත කියන්නේ පින්නතුනි මෛත්‍රිය. මෛත්‍රිය කරන පුද්ගලයන්ගේ ස්වභාවයන් ලක්ෂණයන් කොහොමද මෛත්‍රිය වඩන්න ඕනේ කියන බව තමයි මේ සූත්‍රයේදී කියන්නේ. දීගාවා යේ මහන්තාවා මජ්ක්‍ධිමා රස්ස කානුකතුලා දිඨාවා යේව අද්දිඨා යේච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. මාරයා කොයිම වෙලාවකවත් සමාජය තුළ විමුක්තිය අරමුණු කරලා අපි සිද්ධ කරන කිසිදු ක්‍රියාකාරකමක් අනුමත කරන්නේ නැහැ. සමාජය තුළ පුද්ගලයා විමුක්තිලාභය වෙනුවෙන් පෙනී ඉන්න කිසිම කාරණයකට සහයෝගය ලබලා දෙන්නේ නැහැ. ඒක හොඳටම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් එක අවස්ථාවක් තියෙනවා. පිනතුනි බුදුහාමුදුරුවෝ එක අවස්ථාවකදී ගිජකූට පර්වතය සමීපයට මහා සංඝරත්නයත් එක්ක වැඩම කරපු අවස්ථාව. ඒ ස්ථානයට බුදුහාමුදුරුවෝ මහා සංඝරත්නයත් එක්ක වැඩම කරලා මේ කූටය භික්ෂුන් වහන්සේට පෙන්වලා උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි අපි සංසාරේ ඉපදිලා මරණයට පත්වෙච්ච අවස්ථාව මාර සේනාව අපි ගිලගත් අවස්ථාවන් හරියට ගණනය කළොත් ඒ අපි විසින් අත්හැරපු ශරීර අපි විසින් අත්හැරපු ශරීර තුල එකතු වෙච්ච ඇටකටු ගොඩක් ගැව්වොත් මේ ගිජ්ජකූට පර්වතයට වඩා ගොඩාක් විශාලයි ඒ ඇටකටු ගොඩ. වේභාර පර්වතය, ඉසිගිලි පර්වතය, පාණ්ඩව පර්වතය මේ කියන ඉන්දියාවේ තියෙන
සෑම පර්වතයක්ම විශාල වශයෙන් අපි ගණන් ගණන ඒ පර්වතවල උසේ ප්‍රමාණයට මහත් ප්‍රමාණයට සහ පළල ප්‍රමාණයට වඩා සංසාරගත ජීවිතේ අපි මැරිච්ච අවස්ථාවන් වලදී අපේ ඇටකටු ගොඩ ගැහුවොත් එය වැඩි කියලායි දේශනාවෙන්. ඒ වගේම බිය තැති ගැනීම මනෝවිකාර මානසික ඒකාග්‍රතාවය නැතිවීම කියන කාරණේදී ප්‍රබල සූත්‍ර දේශනාවක් තියෙනවා දජග්ග සූත්‍ර දේශනාව සංයුත්ත නිකායේ සක්ක සංයුත්තේ. සක්‍රයා තමන්ගේ සුරාසුර යුද්ධෙදී සුරයන් අරමුණු කරලා සුරයන් අරබයා වරක පැහැදිලි කළා. ඔබට බියක් තැති ගැනීම බයංවා චම්බි තත්තංවා ලෝ මහන්සෝවා බියක් තැති ගැනීමක් ඇති වෙච්ච වෙලාවක මගේ රුව සහිත කොඩිය ඔසවන්න. මගේ රුව සහිත කොඩිය ඔසවද්දි බිය තැති ගැනීම නැති වෙන්නේ නැත්තම් වරුණ ඊසාන එවැගේම ඉන්ද්‍ර මේ කියන දෙවිවරුන්ගේ කොඩි පිළිවෙලින් ඔසවන්න. ඒ කොඩි එසෙව්වහම මහණෙනි මේ කොඩි එසෙව්වහම ඔබට බිය තැති ගැනීම ලොමු දැහැ ගැනීම නැති කරගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ මහා සංඝරත්නය අමතල දේශනා කරන්නේ මහණෙනි සක්‍රය කියනවා බිය තැති ගැනීමේදී ඔවුන් සතු කොඩි ඔසවන්න බිය තැති ගැනීම නැති වෙනවා. මම ඔබ වහන්සේලාට යෝජනා කරන්නේ මම ඔබ වහන්සේලාට දේශනා කරන්නේ බියක් තැති ගැනීමක් ලොමු දැහැ ගැනීමක් ඇති වුණොතින් ඒ ලොමු දැහැ ගැනීම බිය තැති ගැනීම ඇති වෙච්ච මොහොතේ බුද්ධ රත්නයේ ගුණය මෙනෙහි කරන්න. ධර්ම රත්නයේ ගුණය මෙනෙහි කරන්න. එහෙම නැත්නම් සංඝ රත්නයේ ගුණය මෙනෙහි කරන්න. මහණෙනි සක්‍රයගේ ඊශ්වරගේ ඊසානගේ වරුණගේ ප්‍රජාපතිගේ මේ කොඩිවල එසවීමත් එක්ක බිය තැති ගැනීම ලොමු දැහැ ගැනීම නැති වෙන්නත් පුළුවන් තියෙන්නත් පුළුවන්. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ ප්‍රහීන නොකරපු රාගයෙන් යුක්තයි, ප්‍රහීන නොකරපු ද්වේෂයෙන් යුක්තයි, ප්‍රහීන නොකරපු මෝහයෙන් යුක්තයි. බිය තියනවා, පලා යාම තියනවා, තැති ගැනීම තියනවා. මහණෙනි බුද්ධ රත්නයේ ගුණ, ධම්ම රත්නයේ ගුණ, සංඝ රත්නයේ ගුණ තුල එවැනි බියක් තැති ගැනීමක් පලා යාමක් ලොමු දැහැ ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම පිනතුනි බිය කියන්නේ මාර සේනාවේ ප්‍රබල මාරයෙක් නම් අපි ශ්‍රාවකයෝ හැටියට අනුගාමිකයෝ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරන යුද සෙබලෙක් වගේ වෙන්න. යුද සෙබලගේ කඩුව තමයි ප්‍රඥාව. යුද සෙබලගේ යුද ඇඳුම තමයි සීලය. යුද සෙබලගේ පලිහ ඒ කියන්නේ කඩුව එද්දී ඒ කඩුව නවත්තන ආයුධය තමයි පලිහ. පලිහ තමයි සමාධිය. ඒ වගේම වීරියෙන් යුක්ත වෙන්න. පලිහ කියන සමාධියයි කඩුව කියන ප්‍රඥාවයි සීලය කියන ඇඳුමයි වීරිය කියන ශක්තියයි එකතු වෙච්චහම බියක් තත් ඇති ගැනීමක් ලොමු දැහැ ගැනීමක් එවැගේම ਸੰతాපයක් පශ්චාත්තාපයක් නිර්මාණය නොවි ඒ අවස්ථාවන් වලදී කටයුතු කරන්න පුළුවන්. පිනතුනි ඔබ භාවනාවට යොමු වෙද්දී කුසල ධර්මයන් වඩද්දී මායාගේ ආවේශය මත මාරාවේශය වෙන ස්වභාවයක් තමයි බිය. දැන් අපේ භාවනා කරන යෝගාවචරයන් වහන්සේලාට තමන්ගේ අත්දැකීම් ඇතුලේ ලබන්න පුළුවන් බොහෝ අත්දැකීම් ගත්තොත් විවිධ ශබ්ද, විවිධ රූප, එවැගේම විවිධ සර්ප කොට්ටාස, විවිධ යක්ෂ කොට්ටාස, විවිධ භූත කොට්ටාස මේ භාවනා කරන යෝගාවචරයගේ සමාධිගත හිත බිඳින්න බලපෑම් කරනවා.
අන්න ඒ වගේ වෙලාවකදී බුදුහාමුදුරුවෝ දේශනා කරන ජීවිත ආශාව අත්හරින්න. ජීවිත ආශාව තිබ්බොත් තමයි අපිට මේ භාවනාව එක ආකාරයකට පවත්වා ගන්න බැරි. ජීවිත ආශාව තිබ්බොතින් විතරයි අපිට මේ භාවනාව අත්හැරලා එන්න හිතෙන්නේ. දැන් වනගත වෙලා යම් වෙලාවකදී අරඤ්‍යගතව, රුක්මූල්ගතව, ශුන්‍යාගාරගතව භාවනා යෝගීව කටයුතු කරනකොට බිය කියන එක වේගයක්, ශක්තියක්, බලයක් හැටියට තමන් කරා එනකොට තමන්ට මේ මොහොතේ ආශාව දුරු කරලා කටයුතු කරන්න පුළුවන් කමක් තිබ්බොත් අර මායя එතනදී පින්නතුනේ පරාජයට පත් වෙන එක තව හොඳ අවස්ථාවක් තියෙනවා. එක වෙලාවකදී මුගලන් මහරහතන් වහන්සේ එලිමහනේ සක්මන් කරනවා. උන්වහන්සේ එලිමහනේ සක්මන් කරද්දී උන්වහන්සේට දරා ගන්න බැරි බඩේ රුජාවක්, බඩේ කැක්කුමක් නිර්මාණය වෙනවා. උන්වහන්සේ මේ බඩේ රුදාව බඩ කැක්කුමත් එක්ක ආවාස කුටියට වැඩම කරනවා. ආවාස කුටියට වැඩම කරලා තමන් වහන්සේ තේරුම් ගන්නවා, අවබෝධ කර ගන්නවා මේ මායя තමයි මේ මගේ ශරීරයට, මගේ කුසට බැසගන්නේ. උන්වහන්සේ මායයට පැහැදිලි කරනවා, එම්බල පාපිෂ්ඨ මායය, නුඹ මගේ කුසට බැසගෙන මට මේ බඩ රුදාව, බඩේ රුජාවක් නිර්මාණය කරන්නේ තොපට මාව නසන්න, තොපට මාව යටත් කරන්න පුළුවන් කමක් නැහැ කියලා. ඒ වෙලාවේ මායя හිතනවා මේ අනුමානයෙන් වෙන්නේ නැති මුගලන් මහරහතන් වහන්සේ මේ විදියට කියන්නේ කියලා. ඒ සිතුවිල්ල නැවත දැනගන්න මුගලන් මහරහතන් වහන්සේ මායයට කතා කරනවා. මායය, මම අනුමාන ඥාණයෙන් නෙවෙයි මේක පැහැදිලි කරන්නේ, ප්‍රත්‍යක්ෂ ඥාණයෙන්. අනේ අවස්ථාවේ නැවත මුගලන් මහරහතන් වහන්සේ මායයෙන් විමසනවා, මායය නුඹට කැතක් නැද්ද? නුඹට හිරිකිතක් නැද්ද? ඔබට පිළිකුලක් නැද්ද? ඔබට අපහසුකමක් නැද්ද? මේ ජරාවෙන් යුක්ත මේ කුස ඇතුළට බැසගෙන කටයුතු කරන්න. අන්න ඒ මොහොතේ මායя උන්වහන්සේගේ කටින් එළියට ඇවිල්ලා උළුවස්ස ළඟ, දොරකොඩ ළඟ පෙනී ඉන්නවා. ඒ අවස්ථාවේදී මුගලන් මහරහතන් වහන්සේ බියක්, තැති ගැනීමක්, ලොමු දැහැ ගැනීමකින් තොරව පාපිෂ්ඨ මාරයාගේ ඒ මාරාවේශය, ඒ බිය කියන මාර සේනාවට තමන් වහන්සේ නතු කරගන්න බෑ කියන එක ජීවිත ආශාවෙන් තොරව, ජීවිත ආශාව අත්හැරලා පැහැදිලි කරනවා. ඒකම පෙන්නතුනි සතර අගති දේශනාවේ ඡන්දය, ද්වේෂය, බය සහ මෝහය කියන තැන බිය පැහැදිලි වෙනවා. එතනදී බිය කියන්නේ සමහර වෙලාවට ඇතැම් ඇත්තෝ තනතුරු නැති වෙයි, වරප්‍රසාද නැති වෙයි, ඔවුන් තරහ වෙයි, ඒ විදියට කටයුතු නොකළොත් ඔවුන් අමනාප වෙයි, ඔවුන්ගෙන් ලැබෙන වරප්‍රසාද වරදාන මට අඩු වෙයි කියලා හිතලා බිය පදනම් කරගෙන නොගත යුතු තීන්දුව ගන්නවා. බිය පදනම් කරගෙන නොගත යුතු ප්‍රකාශ කරනවා. බිය පදනම් කරගෙන නොකිය යුතු, නොසිතිය යුතු සිතුවිලි සිතනවා. බිය පදනම් කරගෙන ලෞකික ජීවිතය ඇතුලේ සාංශාරිකව දුක් විපාක ලැබෙනවා වගේම අර මායයා අකමැතිම තැන වෙච්ච සසර ජීවිතය කොට කරගන්න අවශ්‍ය කරන, සසර ජීවිතය අඩු කරගන්න අවශ්‍ය කරන ඒ ಗುಣධර්ම වඩන්න බාධාවක්ව පවතිනවා. පින්නතුනි, ඇත්තටම අපේ ජීවිතවල අපි බිය වෙන්න ඕනි. අපේ ජීවිතවල අපි බිය වෙන්න ඕනි මේ මායයා අපිව නැසයි, අපිව විනාශ කරයි කියලා නෙමෙයි. නැවත නැවත අපි මායයාට නසන්න, මායයාට විනාශ කරන්න, මායයාට අපිව නැවත මරන්න අවස්ථාව නොලැබෙන තැනට, අවස්ථාවක් නොදෙන තැනට මේ අපේ පැවැත්ම සකස් කර ගැනීම. එතනදී බුදුහාමුදුරුවෝ පදාන සූත්‍රයේදී
හයවන මාරසේනාව හැටියට බිය කියන මාරසේනාව දක්වලා ඒ බිය කියන මාරසේනාවෙන් අපිට මිදෙන්න අවශ්‍යයි නම් ජීවිත ආශාව අතෑරලා ඒ යෝගාවචරය කැටියට කරන්න ඕන ඒ භාවනාදී කටයුතු සිද්ධ කිරීම අනුමත කරලා පදාන සූත්‍රයේදී මාරයාට කියන ඔබේ හයවන මාරසේනාව බිය ඒ බිය පදනම් කරගෙන මේ සාංශාරික වශයෙන් ඇති කරගත්ත මේ පැවැත්ම නැති කරගන්න අවස්ථාවක්. ඒ නිසා මම අදිෂ්ඨානය උත්සාහය වීරිය අත්හරින්නේ නැහැ කියලා. පින්වත්නි, හත්වෙනි මාර සේනාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විචිකිච්ඡාව. විචිකිච්ඡා කියලා කියන්නේ සැකයටයි. එතකොට මේකට බොහොම ලස්සන උපමාවක් තියෙනවා. කැලෑවේ අතරමං වෙච්ච මිනිස්සෙකුට මොනමගින් යම්දෝ කියලා මේ මිනිස්සයා කල්පනා කරනවා. එක මගක් තෝරගෙන මේක තමයි යා යුතු එකම මග කියලා තේරුම් අරගෙන කිසිම සැකයක් නැතුව මේ මිනිස්සයා මේ මග ගමන් කරනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් මේ ලෝකේ දෘෂ්ටි මතවාද සියල්ලක්ම පසෙක දමලා ජීවිත යථාර්ථය තේරුම් ගත්ත කෙනෙකුට සැකය කියන එක දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. ජීවිත යථාර්ථය කියලා කියන්නේ පින්නතුනි මේ ජීවිතේ මේ කය ඇතුලේ දැන් බුද්ධ ආදී අටතැන්නේ තියෙන සැකයේදී බුදුහාමුදුරුව මතක් කරනවා පින්නතුන්ට මතකනේ බුදුහාමුදුරුව ගැන සැක කරනවා. දෙවෙනි එක තමයි ධර්මයේ ගැන සැක කරනවා. තුන්වෙනි එක තමයි සංඝයා ගැන සැක කරනවා. හතර තමයි අතීතය ගැන සැක කරනවා. ඒ වගේම අනාගතය ගැන සැක කරනවා. අතීත අනාගත දෙකම ගැන සැක කරනවා. ඊළඟට ශික්ෂාපද ගැන සැක කරනවා. ඒ විතරක් නෙවෙයි හේතුඵල දහම ගැන සැක කරනවා. බුදුහාමුදුරුව දේශනා කරනවා වීරය වඩන්න බෑ කිව්වා. බුදුහාමුදුරුව ගාවට ලං වෙන්න පුළුවන් කමක් නැහැ කිව්වා යම් කිසි කෙනෙකුට සැකේ තියෙනවා නම්. දැන් ඔය සමහරු මතවාද නොඑක් දේවල් සමාජ ඉදිරිපත් බුදුහාමුදුරුව ලංකාවේ උපන්නා ඒ ආදී වශයෙන් නොඑක් දේවල් සමාජගත කරලා තියෙනවා. නිසා අපි දන්නවා තථාගත බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවට අනුව අපේ භාග්‍යතුන් වහන්සේගේ මූලාරම්භය කොතනද කියන බව අපි දන්නවා. ඒ නිසා ඒ පිළිබඳව කිසි සැකයක් ඇති කරගන්න කරුණු කාරණා නෙවෙයි. ඒ වගේ සැක ඇති කරගෙන මේ ගමන පින්නතුනි කොහොමත්ම ආර්ය මාර්ගයේ තුල ශ්‍රාවකයෙකුට මේ ගමන යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඔක්කොටම කලින් දැන් නීවරණයන්ගෙන් එකක් නෙපින්නතුනි විචිකිච්ඡාව කියලා කියන්නේ. පංච නීවරණගේ එකක්. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සෝවාන් වෙන්නවත් බෑ මේ සැකේ කියන කාරණාව පදනම්. ලෞකික ජීවිතය තුලත් එහෙමයි. පෞල් ජීවිතේවත් පින්නතුනි සැකේ තුල බොහෝ කල් පවතින්නේ නෑ. ඒසා ලෝකෝත්තර තත්වයට පත් වෙන්න උත්සාහවත් වෙන සෑම කෙනෙක් තුළම පින්නතුනි මුලින්ම තියෙන්න ඕනේ බුදුරජාන් වහන්සේගේ සම්බෝධිය විශ්වාස කරන්න ඕනේ. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය සසරින් මිදෙන්න මට හොඳටම ප්‍රමාණවත්. බුදුහාමුදුරන්ගේ අවබෝධය සසරින් මිදෙන්න මට හොඳටම ප්‍රමාණවත් කියලා යම් කිසි කෙනෙකුට පිළිගන්න පුළුවන් නම් ඒක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එතකොට අපිට වෙනස් ශාස්ත්‍රවරු හොයන්න ඕනේද? නෑ, අපිට වෙන කවුරුත් ඕනේ නෑ. අපේ බුදුහාමුදුරු දේශනා කළ මග හොඳට ඇති පින්නතුණි. ඇයි? තථාගතයන් වහන්සේ නිවන පිණිස අදාළ වෙන දහම් කරුණු සියල්ලම අපිට දේශනා කළා. ඒ පිළිබඳව ධර්මයේ පිළිබඳව කිසිම සැකයක් නෑ. බුදුහාමුදුරු ගැන සැකයක්වත් නෑ. මේ දහමේ අඩුයි කියලා එකතු කරන්න කොටසකුත් නෑ. වැඩි කියලා පින්නතුණි මේකේ අයින් කරන්න කොටසකුත් නෑ. දැන් නිගණ්ණාත පුත්ත කරුණිය කළා. නිගණ්ණාත පුත්ත කරුණිය කරලා සතියක් යනකොට ශ්‍රාවක යනකොට ගත්තා. ඇයි? නිගණ්ණාත පුත්තගේ දහම සැක උපදවනවා. නිගණ්ණාත පුත්තගේ දහම තුල නිවන පිණිස අදාළ වෙන දහම් කරුණු දේශනා කළේ නෑ. නිගණ්ණාත පුත්තගේ ශ්‍රාවකයෝ කියන්න පටන් ගත්තනේ නිගණ්ණාත පුත්ත කරුණිය කළාට පස්සේ මට දේශනා කළේ ඔහොම නෙවෙයිනේ. මට දේශනා කළේ මේ විදියටනේ. පින්නතුනේ එහෙම එක අරමුණක් ඇතුව දහමක් දේශනා කළා නම් ශ්‍රාවකයෝ නානත්වය ප්‍රකාශ කරයිද? බලන්නකෝ අපේ බුදුහාමුදුරුවෝ
ශාස්ත්‍රීයට දේශනා කළත් නිවන එක විදියයි, බ්‍රාහ්මණයට දේශනා කළත් එක විදියයි, වෛශ්‍ය සුද්ධ කියන මේ වර්ණ හතරෙන් කාට බුදුහාමුදුරුවෝ නිවන දේශනා කළත් ඒක විදියයි. නිවනේ නැත්නම් විමුක්තිය තුළ කොහෙත්ම පින්නතුනේ නානත්වයක් දකින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ ධර්මයේ පිළිබඳව කිදුන් සැකයක් අපිට නෑ. තථාගතයන් වහන්සේ නිවන පිණිස අදාළ වෙන සියලු කරුණු ටික දේශනා කළා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අර කාංකා විතරණ කාරණා ධර්ම කාරණාවේදී මේ දේශනා කරනවා සැකය කියන එක දුරු වෙන්න ඕනේ. ඒ සැකේ දුරු වුණාට පස්සේ තමයි පින්නතුනේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. නැත්තම් නියම ප්‍රතිපදාවට එන්න පුළුවන්කම තියෙන්නේ. එදින් දේශනා කරනවා පංචවිධ විචිකිච්ඡාවක්. ඒ කියන්නේ මම අතීතේ හිටියද කවුරු වෙලා හිටියද අනාගතේ කවුරු වෙලා උපදීද මේ ආදී වශයෙන් ඒ කිසිම සැකයක් නැහැ පින්නතුනේ. මෙන්න මේ ටික ඇති කරගත්තා නම් මොකද්ද? අතීතෙත් මේකය හැදිලා තිබුණේ මොකෙන්ද? ඒත් මහ ගුණ ගොඩක්නේ. දැන් වර්තමානයේ මේක හැදිලා තියෙන්නේ මොකෙන්ද? ඒත් මහ ගුණ ගොඩකින්නේ. අනාගතේ නිවන් නොදැක්කොත් ආපහු මේකය හැදුනොත් ඒ හැදෙන්නේ මොකෙන්ද? ඒත් මහ ගුණ ගොඩකින්නේ. ඉතින් සැකයක් තියෙනවද? නෑනේ. අතීතෙත් මේක ගුණ ගොඩක්. වර්තමානෙත් මේක ගුණ ගොඩක්. අනාගතෙටත් මේක ගුණ ගොඩක් තමයි. ඒකයි බුදුහාරු කිව්වේ ජීවිත යථාර්ථයේ තේරුම් ගත්තාම ඒ පුජ්‍යලයට මේ දෘෂ්ටි මතවාද කිසිවක් සිත් තුළ පවතින්නේ නැතුව ඒ සැකය දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක ඇතුලේ රත්තරන් නැහැ, මේක රිදී නැහැ, මේක නෙළුම් මල් නැහැ, මේක රම් පියුම් මොකක්වත් නැහැ. මේකේ තියෙන මහ කුණු ගොඩක් කියන බව හොඳට තේරුම් ගත්තොත් බුදුහාමුදුරු දේශනා කරන මේ පුජ්‍යලයට සැකයක් නැතුව මේ විමුක්ති මාර්ගය තුළ ලස්සනට ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ වරක දේශනා කරනවා මේ මහ පොළොවේ සිදුරු 6ක් තියෙන මහ පොළොවේ සිදුරු 6ක් තියෙන හුඹහක් තියෙනවා, තුඹසක් තියෙනවා. ඒ තුඹස තුළ ඉන්නවා තලගොයෙක්. මේ තලගොයා එළියට ගන්න ඕන නම් කරන්න ඕන එකම දේ තමයි සිදුරු 6න් සිදුරු 5ක් වහන්න ඕනේ. සිදුරු 5ක් වැහුවට පස්සේ ඇතුලේ තුඹස තුලින් තලගොයාට ඉන්න බෑ, රත් වෙනවා. එතකොට තමයි විමසිල්ලෙන් බලන් ඉන්න ඕනේ, එක සිදුරක් දිහා බලන් ඉන්න ඕනේ. එතකොට තමයි තලගොයා එළියට එන්නේ. එළියට ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේ බුදුහාමුදුරු දේශනා කරනවා මේ පංචස්කන්ධය නැමැති තුඹස වගේ, පංචස්කන්ධයේ තුඹස වගේ කිව්වා. ඒව දේශනා කළා කියනවා සිදුරු 6ක් තියෙන ආයතන 6ක් තියෙනවා. ඒ මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස. එහෙම දේශනා කළ බුදුහාමුදුරු මතක් කරනවා මේ ඇතුළේ ඉන්න මායය තමයි පින්නතුනේ. දැන් තුඹස තුලදී හිටියේ තලගොයානේ. මේ කය ඇතුළේ මේ ශරීරය තුල ඉන්න මායය තමයි මොනවද? කෙලෙස් මායя. අන්නේ කෙලෙස් මායя පිටතට ගන්න ඕන නම් බුදුහාමුදුරු දේශනා කරනවා ඇස, කන, නාසය, දිව, ශරීරය යන මේ දොරටු පහ වහලා මනෝද්භාරය දෙස මනසිහියෙන් බලා සිටින්න ඕනේ. ඉතින් මෙන්න මේ ටික තේරුම් ගත්තට පස්සේ පින්නතුනේ ඕන කෙනෙකුට වටහා ගන්න පුළුවන් අනේ මේ ධර්මයේ තුල සැකයක් නැහැ, සැකයක් නූපදවාගෙන කොච්චර ලස්සනට පින්නතුනේ මේ ධර්මාර්ගය තුල ගමන් කරන්න පුළුවන්ද කියන කාරණාව තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහිවත් ධර්මයේ කෙරෙහිවත් සංඝයා කෙරෙහිවත් මේ කියපු අටතැන්නි පිළිබඳව කිසිම සැකයක් නූපදවාගෙන මේ ගමන යනකොට තථාගතයන් වහන්සේ දේශනා කරපු විදියට මේ 7 වෙනි මාර සේනාව තමයි විචිකිච්ඡාව, එහෙම නැත්නම් සැකය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පින්නතුනි, 8 වන මාර සේනාව පදාන සූත්‍රයේදී පැහැදිලි කරන්නේ මක්ඛෝ තම්බෝතේ අට්ඨමි, දැඩි බව, එවැගේම ගුණමකු බව. දැඩි බව සහ ගුණමකු බව මාර සේනාවක්, මාර ආවේශයක්, මාරයාගේ බලපෑමක්. එතනදී පළමු කොටම දැඩි බව කියන එකදී අපි පැහැදිලි කරගන්නේ
අවවාද අනුශාසනා යහපත සරු නිසුරු දේ පිළිබඳව තියෙන අවබෝධය ඔවුන් තමන්ගේ දේ නිවැරදි කියලා කල්පනා කිරීම. ඒකට පුංචි අවස්ථාවක් තියෙනවා. අස්සජි මහරහතන් වහන්සේගෙන් දහම දැනගත් උපතිස්ස පිරිවැජියා තමන්ගේ අවබෝධ කොටගත් දේශනාව කෝලිත පිරිවැජියට පැහැදිලි කළා. මේ දෙන්නගෙම ගුරුවරයා තමයි සංජය බෙල්ලට්ටි පුත්ත. සංජය ළඟට ගිහිල්ලා මේ දෙන්න සාමූහිකව කියනවා ගුරුතුමනි අපි මෙතෙක් කලක් හෙව්ව ඒ සත්‍ය දේශනාව සත්‍ය ධර්මය ලෝක යථාර්ථය අද දවසේ අපිට පසක් වුණා. ඒ උත්තමයන් වහන්සේ තමයි ගෞතම බුදුහාමුදුරුවෝ. අපි උන්වහන්සේ බලන්න, උන්වහන්සේ මුණ ගැහෙන්න, උන්වහන්සේ සම්මුඛ වෙන්න යන්න සූදානම්. ඊට පෙර තමයි ඔබතුමා බැහැ දකින්න අපි ආවේ. ඔබතුමාත් අපිත් එක්ක යමු. ගොඩාක් ප්‍රඥාවන්ත අය, බුද්ධිය මුහුපුරා ගියපු අය උන්වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වෙලා ඉන්නේ. ඒ වෙලාවේ සංජය අහනවා මේ ලෝකේ ගොඩාක් වැඩි ප්‍රඥාවන්තයෝද මෝඩ ඇත්තෝද? ඒ වෙලාවේ මේ දෙන්න කියනවා ගුරුතුමනි මේ ලෝකේ ප්‍රඥාවන්තයෝ ගොඩක් අඩුයි, අවිද්‍යාවෙන් යුක්ත ඇත්තෝ තමයි ගොඩක් වැඩි. ඒ වෙලාවේ සංජය මේ දෙන්නට පිළිතුරු දෙනවා එහෙනම් ප්‍රඥාවන්ත වෙච්ච අය ප්‍රඥාවන්ත බුදුහාමුදුරුවෝ සොයාගෙන යාවි. මෝඩ වෙච්ච අය මෝඩ වෙච්ච මම හොයාගෙන එවි. මට හැලියක්ව ඉඳලා හැන්දක්ව වෙන්න බෑ. පින්නතුනි හැලිය කියලා කියන්නේ ලොකු වාජනය, හැන්ද කියලා කියන්නේ පුංචි වාජනය. සංජය කල්පනා කරනවා තමන් මහා සැලියක්, මේ සැලිය ඇතුලේ අවිද්‍යාව පිරීලා, මේ සැලිය ඇතුලේ නුවණ මදකම පිරීලා, නමුත් ඔහුට අවශ්‍යයි නායකයෙක් වෙන්න. ඔහුට අවශ්‍යයි ඔහු දරන මතය දරපු මෙච්චර පිරිසක් තමන්ගේ රටේ ඉන්නවා කියලා පෙන්වන්න. ඔහු කැමති තමන්ගේ අනුගාමික පිරිස මෙතරම් ප්‍රමාණයක් තමා සතුයි කියලා පෙන්වන්න. එතනදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා පසු කාලීනව සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ, සරුදේ සරු ලෙස දකින, නිසරුදේ නිසරු ලෙස දකින අයට තමයි සරුදයක් ලබන්නේ. හැබැයි සරුදේ නිසරු විදියටත් නිසරුදේ සරු විදියටත් මේ ලෝකේ දකින්න කැමති අය කවදාවත් මොනම අවස්ථාවකවත් සරුදයක් ලබන්නේ නැහැ. මගේ මතය නිවැරදිය, මම සියල්ල දන්නවය, මට අනේකාගේ අවවාද අනුශාසනා අවශ්‍ය නැතය, මම තරම් කෙනෙක් මේ ලෝකෙ නැතය කියලා හිතලා දැඩිව තමන් සර්වඥය සර්වතෝ භද්‍රය කියලා කල්පනා කළොත් ඔවුන් තුල තමයි දැඩි බව තියෙන්නේ. පින්නතුනි මේ ලෝකේ රැවටීම ආකාර දෙකයි. එකක් තමයි තමන් අනුන්ට රැවටෙනවා, අනික තමයි තමන් තමන්ට රැවටෙනවා. තමන් අනුන්ට රැවටුනොතින් කාලයක් ගියහම අවුරුදු 10කදී 15කදී එහෙම නැත්නම් මාස 7-8කදී දින 2-3කදී ඒ රැවටීම මගහරව ගන්න පුළුවන්. හැබැයි තමන් යම් වෙලාවකදී තමන්ට රැවටුනොත් තමන් රැවටුන බව තමන් දන්නේ නැහැ. ඒකට පුංචි අවස්ථාවක් තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේ එක කාලකදී කකුසඳ බුදුහාමුදුරුවන්ගේ කාලේ සුසී කියලා මාර්යාව උපදිනවා. මාර්යාගේ ස්වභාවයක් වුණා ගම්වැසියෝ මිනිස්සු ප්‍රචණ්ඩත්වයට යොමු කළා. මාර ආවේශ වෙලා ගම්වැසියෝ මිනිස්සු ප්‍රචණ්ඩත්වයට යොමු කළා. ඒ වෙලාවේ කකුසඳ බුදුහාමුදුරුවෝ තමන්ගේ ශ්‍රාවකයන්ට කියනවා ඔබ මෛත්‍රිය වඩන්න. පින්නතුණි මෛත්‍රිය වඩනවා කියලා කියනකොටම අපි දන්නවා මිනිස්සුන්ට ප්‍රියයි, අමනුස්සන්ට ප්‍රියයි, ඒ වගේම
මේ ලෝක වශයෙන් ගත්තාම සුඛං සුපති සුඛං පටිපුජ්ජති කියලා අපි මෙත්තානිසංස සූත්‍රය ඉගෙන ගන්නවා. එතකොට ගම්වැසියෝ මොකද කරන්නේ? මේ හාමුදුරුවරුන්ට විවිධ දේවල් වලින් විවිධ දාන උපකරණ වලින් පරිත්‍යාග කරනවා. මාරයත් මාර වේශය ඉවත් කරලා සාමාන්‍ය වේශයක් අරගෙන මිනිස්සුත් එක්ක හරියට හාමුදුරුවන්ට දම් බෙදනවා. දැන් හාමුදුරුවෝ හිතනවා දැන් තමන් මේ මෛත්‍රිය කරන නිසා මිනිස්සු පැහැදිලා කියලා. හැබැයි මාරයා මෛත්‍රිය වේශයෙන් උපස්ථාන කරන වේශයෙන් මිනිස්සු අතරට ගිහිල්ලා. අනේ වෙලාවේ කකුසඳ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි ඔබ අසුබය වඩන්න. හේතුව මිනිස්සුන්ගේ අර මාරාවේශය ඉවර වෙච්චාම මිනිස්සු නැවත හාමුදුරුවන්ට දොස් කියන්න, ප්‍රත්‍ය පහසුකම් නොදෙන්න, ඒ වගේම අවනම්බු කරන්න නැවත පෙළඹෙන්න පුළුවන්. එතනදී ඒක දරාගෙන ධානයන් උපදවන්න නම් ඒක දරා ගැනීමේ හැකියාවක් ඇති වෙන්න ඕනි. එතකොට ඒ අවස්ථාවට අනුව තමන් තුළ ඇති කරගත යුතු වෙනස්කම් නියමාකාරයෙන් වෙනස් කරගන්න ඕනේ. ඔරොත්තු දෙන්නේ නැති තැනකට අපිපත් වුණොත් අපිව විනාශ වෙනවා. ඔරොත්තු දෙන තැනකට අපිවපත් වුණොත් අපි ඒකට කියන්නේ සමාජානු යෝජනය වෙනවය. ඒකට නම්‍යශීලී වෙනවය. අන්‍ය මතවලට ඇහුම්කම් දෙනවය කියන බව. ඒක තමයි දැඩි බව තුල තියෙන හානිය. ඒක මාරාවයසයක් වුණාම තමන්ට රැවටුණා කියන එක ජීවිත කාලය පුරාවටම තේරුම් ගන්නේ නැහැ. ජීවිත කාලය පුරාවටම ඒක තේරුම් නොගත්තාම ඒකේ ලොකුම වාසිය තියෙන්නේ මාරයාට. ඒකේ ලොකුම පංගුව තියෙන්නේ මාරයාට. ඒක ඊළඟ එක තමයි ಗುಣමකු බව. පින්නතුනි උදව්වක් කළාම කළ උදව්ව අමතක කරනවා. මව්වරු දුවදරුවෝ හැටියට ගත්තොත් සමහර ලාවට දුවදරුවෝ චෝදනා කරන අම්මා තාත්තා අපිට කළා මදි. මීට වඩා කළා නම් අපි මීට වඩා උසස් තැන්වල ඉන්නවා. සමාජයේ කවුරු හරි උදව් කළාම කියනවා යාගේ උදව් වෙන්නේ එයාත් උදව්වක් කළා තමයි. හැබැයි එයා නිසා නෙමෙයි මම මෙතනට ගියේ. ගුණය අනුන්ගේ ගුණය කියනකොට ඒක ඉවසන්නෙත් නැහැ. අනුන් තමන්ට කරපු ගුණයක් අනුමත කරන්නෙත් නැහැ. අන් අය කරපු ගුණයක් තව කෙනෙකු වෙනුවෙන් කියනවට කැමැත්තකුත් නැහැ. තමන් තරම් මේ ගුණය සම්බන්ධව කටයුතු කරපු කෙනෙක් තව ඇත්තේ නැහැ කියලා කල්පනා කරන එක අපි සාමාන්‍යයෙන් කියනවා පින්නතුනි ಗುಣමකු බව කියලා. දැන් ඒකට හොඳම තැනක් තියෙනවා පාටික ආජීවක කතාව. දැන් පාටික ආජීවක එතුමාගේ ශ්‍රාවිකාවක් වෙච්ච උපාසිකාවක් බුදුහාමුදුරන්ට පහදිනවා. ඇයට ඕන වෙනවා එක දවසකදී බුදුහාමුදුරුව බැහැ දැකලා බණක් අහන්න විහාරස්ථානෙට යන්න. පාටික ආජීවකට කැම දෙන වෙලාවකදී මේ අම්මා Taman පිළිබඳව මේ බුදුහාමුදුරුවන්ගේ ගුණය පිළිබඳව පැහැදිලි කළාම පාටිකට කේන්ති යනවා. පාටිකට තරහ යනවා. බුදුහාමුදුරුවන්ගේ ගුණය අහන්න පාටික කැමති වෙන්නේ නැහැ. ගුණමකු බව. බුදුහාමුදුරුවෝ පින්නතුනි මේ ලෝකයට බුද්ධත්වය ලබලා පෙන්නපු ප්‍රධානතම ගුණය තමයි මේ කළ ගුණ දක්වන බව. කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්. කළ ගුණ දන්න කළ ගුණ අමතක කරන්නේ නැති ඇත්තෝ මේ ලෝකේ ගොඩාක් දුර්ලභයි නෑ කියලා කියනව නෙවෙයි. ඉන්න පුළුවන්. සොයා ගන්නවා කියන එක බොහොම විරලයි. සොයා ගන්න අපහසුයි. එතකොට හිත් පිට නැති බෝධීන් වහන්සේ උදෙසා බුදුරජාණන් වහන්සේ ඒ කළ ගුණ දැක්වීම ඒ ආකාරයෙන් සිද්ධ කළා නම් මාරයා අපිට එවැනි තැනකටපත් වෙන්න අවකාශ නොදෙන්නේ සත්පුරුෂ සේවනය කළ ගුණ අමතක කරන්නේ නැති බව නිර්වාණය ලබන්න අවශ්‍ය ගුණයක්. ඒ ගුණය අපි අපේ ජීවිතවල වර්ධනය කරගන්නවා කියන එකට මේ මාරයා කැමති නෑ. මාරයා නොරුස්සන. ඒ නිසා පදාන සූත්‍රයේදී
බුදුහාමුදුරෝ දේශනා කරනවා මාරය ඔබේ අටවන මාර සේනාව දැඩි බව සහ ගුණමකු බව. පින්වත්නි, නවවෙනි මාර සේනාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලාභෝ සිලෝකෝ සක්කාරෝ මිච්ඡාලද්ධෝ යසෝ. මේක සිංහල තේරුම තමයි කීර්ති ප්‍රශංසා සහ වැරදි මගින් ලබන යසස. හරි විදියට නෙවෙයි වැරදි විදියට ලබන යසසක් තියෙනවා. අර අපි කතාවට කියන්නේ තනතුරේ හැටියට තමයි අනතුර කියලා. තනතුරු වැඩි වෙනකොට අනතුරුත් වැඩි වෙනවා. ඒ තනතුරු එපා කියන එක නෙමෙයි කියන්නේ. ඒවා ලැබීම තුල පින්නතුනේ මේ ගමන නැත්තම් මේ සසර නිමා කරන්න යන ගමන ලොකු බාධාවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ලාභ ලැබෙනකොට සමහර වෙලාවට උඩුම්කම ඇති වෙනවා. ඊට පස්සේ ඒ ලාභ සත්කාර ගැන තවත් එදාට යනකොට එය පිළිබඳව ආසාවක් ඇති වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් කියනවා දැන් භික්ෂුවක් නම් කල්පනා කරනවා නම් ඒ දායකයා දෙයට මම යන්න ඕනේ. ඒකට මම නොගියොත් හොඳ නෑ. එතකොට ඒ බැඳීමත් එක්ක ඒ භික්ෂුවට ඒ ගමන යන්න බැරි වෙනවා. ඒ බැඳීමත් එක්ක භික්ෂුවට ඒ ගමන යන්න බැරි වෙනවා. දැන් අර දාරුක්කන්දෝප සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කරනවා සුඛිතේසු සුඛිතෝ දුක්ඛිතේසු දුක්ඛිතෝ uppannේසු කිච්චකරණීයේසු අත්තනෝ යෝගං ආපජ්ජති. ගිහියන් සතුට වෙනකොට භික්ෂුව සතුට වෙනවා. ගිහිය දුක් වෙනකොට භික්ෂුවත් දුක් වෙනවා. එතකොට ඒ භික්ෂුවට ඒ ගමන යන්න පුළුවන් කමක් නැති වෙනවා. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා අඤ්ඤාහි ලාභ පනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී. ලාභ ලබන මග එකක්, නිවන් ලබන මග තව එකක්. ඔය බුද්ධ කාලේ පින්නතුනි ලස්සන කතාවක් තියෙනවා. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් එකම ගෙදරට වරින් වර උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩම කළා. ඒ පිණ්ඩපාතේ වැඩම කරපු වෙලාවේ එදා අම්මා කියනවා ස්වාමීනි අද නම් ඔබ වහන්සේට පූජා කරන්න දෙන්න මොකුත් නැහැ කිව්වා. එසා එළියට යන්න ඕන යමක් අරගෙන එන නම් යම් කිසි තැනකින් මම යමක් අරන් ඇවිල්ලා ඔබ වහන්සේට හදලා ඒ ටික කියලා මම පූජා කරන්නම් කිව්වා. ඊට පස්සේ මේ අම්මා ගෙදරින් ගියා. මේ අම්මා ගෙදරින් ගිය අතරේ මේ ස්වාමීන් වහන්සේ ගෙදර වැඩ ඉන්නවා. දැන් මේ අම්මක මොකුත්ම නැහැ කිව්වනේ. එළියට ගියපු මේ අම්මා හිස් අතින් මාව ස්වාමීනි මොකුත් නැහැ. කිසිවක් හොයාගන්න බැරි වුණා පිණ්ඩපාත සඳහා කියලා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ කියනවා අම්මේ මං අද මේ ගෙදරට වඩිනකොට පාරේදී මහ විශාල නාගෙක් දැක්කා. ඒ නාගය හරියට අර ගේ ඇතුලේ තියෙන උක්දණ්ඩ වගේ කිව්වා. දැන් මොකුත්ම නැහැ කිව්වනේ. ඊට පස්සේ නයා පෙනේ පිප්පුවයි කිව්වා. පෙනේ පිප්පනකොට ඒ නාගයේ කටින් සෙම ආවයි කිව්වා. ඒ සෙම ටික හරියට අර කුස්සියේ තියෙන ගෙතෙල් හැලිය වගේ කිව්වා. ඒ නාගයේ පෙනේ පිප්පනකොට දත් ටික පෙවුණයි කිව්වා. ඒ දත් ටික හරියට අර කුස්සිය තුල තියෙන හාල් මුට්ටියේ තියෙන හාල් වගේ කිව්වා. ඒ නාගයට මං ගහන්න ගල් ටිකක් ගත්තයි කිව්වා. ඒ ගල් අහුර හරියට අර කුස්සියේ තියෙන හකුරු මුල වගේ කිව්වා. ඒ තරම් විශාලයි කිව්වා. ඉතින් කොහොම හරි පින්නතුනි මේ වහෙන් ඔරෝනේ ඒ ලාභේ ලබන්න කොහෙන් හරි ලාභේ ලබන්න ඕනේ කියන කැමැත්තනේ මේ තියෙන්නේ. මේක මේ වරදක් දෝෂයක් නෙමෙයි ධර්මයත් එක්ක මේ කරුණ ගලපන්න මේ කතාව මතක් කළේ. ඒ බුදුහාමුදුරේ දේශනා කළා ලාභ ලබන මග එකක්, නිවන් ලබන මග තව එකක්. බුදුහාමුදුරු දේශනා කරනවා ලාභ සත්කාරී ගිජු තැනැත්තා ඒ ලාභේ උපදවන්න කුහක වස්තු පහක් පාවිච්චි කරනවා. පළවෙනි එක තමයි අපි අහලා තියෙනවා කුහනා කියලා. කුහනා කියලා කියන්නේ යමක් ලැබීමට ආශාව තිබුණත් ඒකේ අවශ්‍යතාවය කියන්නේ නැහැ. අපි හිතමුකෝ යම් කිසි කෙනෙක් යමක් ගෙනත් දුන්නා කියලා. එතකොට කියන්නේ අපේ මෙච්චර දේවල් මොකටද? මට නම් වැඩක් නැහැ. ඔයාට පිනක් සිද්ධ වෙනවනේ. ඒ නිසා කමක් නැහැ.
එහෙමත් කියනවා. මට නම් වැඩක් නැහැ මේක. ඒ උනාට ඔයාට පිනක් සිද්ධ වෙනවනේ. ඒ නිසා කමක් නැහැ. ඔයාට පින් නිසා මම ගන්නම්. එහෙම කතා කරනවා. ඊට පස්සේ කියනවා මේ බුදුහාර දේශනා කරන ඒ කියන්නේ ලැබෙන දේ වළකමින් ආපහු බලාපොරොත්තු වෙන්නේ ලාභයම තමයි. ඒ ලැබෙන දේත් වළක ගන්න තමයි උත්සාහවන්ත වෙන්නේ. නමුත් ඒ දේ තුල බලාපොරොත්තු වෙන්නේ ලාභයම තමයි. එපා කිව්වට ඒ දේ ලාභය බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ කියනවා ලපනා. ඒ කියන්නේ ලාභ සත්කාරයේ ගිජු ඌතනට ගැළපෙන සේපින්නතුනි සමහරු කතා කරනවා. ඒ ලාභය ලැබෙන විදියට කතා කරන්න දන්නවා. ඒකත් හොඳ නෑ. ඊට පස්සේ කියනවා නේමිත්ති කතා. ඒ කියන්නේ ලාභ සත්කාරයන්ට ගිජු වෙනකොට ඒක පාපිච්චතාවයෙන්. ඒ කියන්නේ අනුන්ට කයින් හෝ වචනයෙන් නිමිති කියලා යම් යම් දේවල් කියලා ඒ දේ ලබා ගන්න උත්සාහවන්ත වෙනවා. ඊට පස්සේ හතරවෙනි එක තමයි නිප්පේසි කතා. ඒ කියන්නේ ලාභ සත්කාර ගිජු වෙනකොට අනිත් කෙනාට ආක්‍රෝෂ කරනවා, පරිභව කරනවා. අපි වගේ නෙවෙයි එයාගේ හැටි දන්නේ. එතකොට ඒ පුජ්‍යලයේ කෙලෙහි කලකිරීමක් ඇති කරවලා ඒ ලාභය තමන්ට ලබා ගන්න උත්සාහවන්ත වෙනවා. අන්තිම එක තමයි නිජගින්සනතා. ඒ කියන්නේ ටික දෙයක්කින් වංචා කරලා වැඩි දෙයක් බලාපොරොත්තු වෙනවා. දැන් යම්කිසි වෙලාවක පින්නතොනි දැන් මෙහෙම ශරීරයේ තියෙන ලස්සන නිසා ඒ පුජ්‍යලය බොහොම ලස්සනයි. ඒ ලස්සන ලැබෙන දෙයක් තියෙනවනේ. ඒක ධාර්මිකයි. ඒ වගේ මේ පුජ්‍යලය උගත්කමට ලැබෙන දෙයක් තියෙනවනේ. ඒක ධාර්මිකයි. නමුත් තමන් ළඟ නැති යම්කිසි දෙයක් හංගබලා පෙන්නලා ඒ ලාභේ ලබන උත්සාහවන්ත වෙනවා නම් ඒවා වැරදි මගින් ලබන යසසක් පින්නතොනි. ඒක වැරදි මගින් ලබන කීර්තියක්. අන්නේ ඒ මායයට අහු වෙන්න හොඳ නෑ. එහෙම තිබුණොත් මේ ජීවිත තුළ පින්නතුන් ඉස්සරහට යන්න බෑ. ඒ කියන්නේ තමන්ගේ නැති ගුණයක් කවදාවත් ලෝකෙට තුළ පෙන්නලා යන්න ගියොත් එතනින් තේරුම් ගන්න ඕනේ අනුන් නෙවෙයි රැවටෙන්නේ. තමන්ගේ ජීවිතේටම රැවටිලා පින්නතුනේ මේ මායයේ උගලට අහු වෙලා මේ ගමන යන්න පුළුවන් කමක් නැති වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔය දුතාංග සමාදන් වෙලා ඒ භික්ෂුවට ලැබෙන යම් කිසි දෙයක් තියෙනවනේ. දුතාංග කියන වචනේ තේරුම තමයි පින්නතුනි කෙලෙස් ඉක්මනට ගසා හරින්න පුළුවන්. දුතාංග සමාදන් වුණු මේ ශාසනයේ අතිශයින්ම භික්ෂුන් වහන්සේ තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. මහා කාශ්‍යප ඒක දුතාංග සමාදන් වෙලා ලැබෙන ධාර්මික දෙයක් තියෙනවා නම් ඒක පින්නතුනි ධාර්මිකයි. ඇයි දුතාංග සමාදන් වීම තුළ ඒ භික්ෂුව තුළ ඒ නැත්නම් ආර්ය ශ්‍රාවකයා තුළ කිසිම ලාභයක් උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි අර මෝනීය වත සමාදන් වෙච්ච භික්ෂුව බුදුහාමුදුරෝ දේශනා කළා ඒ භික්ෂුව දැන් ගමකට පිණ්ඩපාත වැඩියොත් එක දවසයි. ඒ ගමට දවස් දෙකක් පිණ්ඩපාතේ වඩින්නේ නැහැ. එතකොට මිනිස්සුත් එක්ක ඇලෙන්නේ නැහනේ. එතකොට මිනිස්සු දන්නවා මේ භික්ෂුවත් එක්ක වැඩි ඇයි හොදයින් කම්පෑවට වැඩක් නැහැ. මොකද හෙට මේ භික්ෂුව මේ ගමේ නැහැ. භික්ෂුවක් දන්නවා මිනිස්සුත් එක්ක වැඩි ඇයි හොදයි කම්පෑවට වැඩක් නැහැ. මම හෙට මේ ගමේ නැහැ. ඒ ලාභයට, කීර්තියට, ප්‍රශංසාවට මේ දුතාංග සමාදන් වෙච්ච මෝනීය වත සමාදන් වෙච්ච භික්ෂුව කිසි කලක පින්නතුණු එහෙම ඇලෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න මේ ලාභ සත්කාරණ එපාගෙන නෙමෙයි යම් කෙනෙකුගේ ලස්සනට රූපයට යමක් ලැබෙනවා නම් ඒක ධාර්මිකයි. ඒ වගේම උගත්කමට යමක් ලැබෙනවා නම් ඒක පින්නතුණු ධාර්මිකයි. එහෙම නැතුව නැති ಗುಣ හුවා දක්වලා වැරදි මගින් ලබන යසස නැත්නම් කීර්තිය කොහෙත්ම පින්නතුණු නොහොබී. ඒ නිසා බුදුරජාණන් වහන්සේ 9 වෙනි මාර සේනාව හැටියට දේශනා කළේ කීර්ති ප්‍රශංසා මගින් ලබන යසසයි. පින්නතුනි 10 වන මාර සේනාව හැටියට බුදුහාමුදුරුව පදාන සූත්‍රයේදී පැහැදිලි කළේ තමා උසස් කොට අනේකා පහත් කොට සැලකීම අත්තුක්ඛංසන පරවම්බන කියන මේ කියන මාර සේනාව තමාගේ ජීවිතය තමාගේ චරිතය තමාගේ ක්‍රියාමාර්ග තමන්ගේ ඇවතුම් පැවතුම් තමන්ගේ සිතුම් පැතුම් ගත හැකි සියලු යහපත් දේ හොඳයි. ඒ වගේම අනුන්ගේ ක්‍රියාකාරකම් ඇවතුම් පැවතුම් ක්‍රියාමාර්ග ඒ කියන අවශ්‍යතා මේ සියල්ල නරකයි කියන එක තමයි අත්තුක්ඛංසන පරවම්බන කියන එකේදී බුදුහාමුදුරුවෝ දේශනා කළේ. පිනතුනි එකට හොඳම අවස්ථාවක් අපේ දහමේ කියනවා එක හාමුදුරුවෝ කෙනෙක් ඊටාම ලස්සනට මිදුලම දිනවා.
ඊටාම ලස්සනට මිදුල අමදිනවා දකින මාරයා මේ හාමුදුරුව මිදුල අමදීම ඇතුලේ චිත්ත සමාධියක් හදාගනී කියන බිය මත කොරෙක්ගේ වේශයක් අරගෙන රොට්ටි ගගහ කකුල ඇදගෙන මේ ලස්සනට අතුගාපු මිදුල එහෙ මෙහෙ ඒ ලස්සන නැති කළා. ඒ කකුලෙන් ඉරි ඇඳලා කකුල ඇදගෙන ගිහිල්ලා ඒ ලස්සන දකින්න ඒ තුල හිත සමාධිගත කරන්න හාමුදුරන්ට බාධාවක් ඇති කළා. නමුත් හාමුදුරුවෝ දැනගන්නවා මේ වෙන කවුරුත් නෙවෙයි පාපී මාරයා. මේ හාමුදුරුවෝ අහනවා ඔබ පාපී මාරය මගේ හිත සමාධිගත කිරීමෙන් වළක්වන්න බෑ. පිනතුනි මාර ඉගැන්වීමේ පැහැදිලි වෙනවා යම් වෙලාවකදී කවුරු හරි මාරයා හඳුනගත්තොත් මාරයා Taman මාරයා නොවේයි කියලා බොරු කියන්නේ නැහැ. එතනදී හාමුදුරුවන්ට මාරයාගෙන් වැඩ ගන්න ඕනකම තිබුණා. පින්නතුනි දැන් අපි දෙව්දත්තර හාමුදුරුව බුදුහාමුදුරුවන්ට ගල් පෙරළුවා කියලා අපි කොයි වෙලාවකවත් දෙව්දත්තර කියලා කතා කරන්නේ මොකද අපි උන්වහන්සේට කතා කරන්නේ දෙව්දත්තර හාමුදුරුව කියලා. තව කෙනෙක්ගේ කර්මයක අපි කොටස් කරුවෙක් වෙන්නවත් තමන් ළඟ හොඳ ගුණයක් තිබුණාය අනෙක ළඟ ඒ ගුණය නැතේ කියලා දොස් කියන්නවත් නෙවෙයි. අපි සාමාන්‍යයෙන් ඔබ සිල් සමාදන් වෙලා, පෙහෙවස් සමාදන් වෙලා බණ දහමට යොමු වෙච්ච කෙනෙක් නම් අනිත්‍යත්ව එහෙම නොවේයි කියලා කොයි වෙලාවකවත් දොස් කියන තැනට අපිපත් වෙන්න හොඳ නැහැ. ඒක අපේ ගුණයට හානියක්. දැන් හාමුදුරුවෝ මාරයට කියනවා ඔබට පුළුවන් නම් බුදුහාමුදුරුවන්ගේ රූපය මවන්න කියලා. ඒ වෙලාවේ පින්නතුනි මාරයා බුදුහාමරගේ රූපේ මවනවා ලස්සන රූපයක්. වෙනසකට තිබුණේ ඌර්ණ රෝම ධාතුව බුදුහාමුදුරුවන්ගේ දකුණට කැරකෙන්නේ මේ මාරයාගේ තිබුණේ වමට. හාමුදුරුවෝ මේ රූපේ දැකලා හිත පහදව ගන්නවා මාරයා මවපු බුද්ධ රූපය මෙහෙමනම් සැබෑම බුදුහාමුදුරුවන්ගේ රූපය කොච්චර ලස්සනද ඒක අරමුණු කරලා මේ හාමුදුරුවෝ රහත් වෙනවා. මාරයා කියනවා ඔබ වහන්සේ මට රූපේ මවන්න කියලා ඔබ වහන්සේ කෙලෙස් ප්‍රහීන කළා නේද කියලා. පින්නතුනි ඒකෙන් අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මේ ලෝකේ හොඳම මිනිස්සු කියලා නැහැ. මේ ලෝකේ නරකම මිනිස්සු කියලා නැහැ. අපි ළඟ තියෙන හොඳ රැක ගන්න වගේම අනිත් කෙනා තුළ තියෙන යහපතක් නම් ඒ අපේ ජීවිතයට එකතු කර ගන්න ඕනේ. එහෙම නැතුව තමන් ශ්‍රේෂ්ඨයි, තමන් හරි වැදගත්, තමන් හරි උසස්, තමන් හරි ආදර්ශ සම්පන්නයි කියලා අනිකා පහත් කරලා අනිකා අපහාසයට පත් කරලා තමන්ට ඔවුන් කිසිවෙක් අභියෝගයක් නෙවෙය තමන් සරුවඥය සර්වතෝ භද්‍රය කියන තැනට පත් වෙනවා කියන එක මාරේක් ඔහුවත් අඳුනගන්නේ නැහැ. තමන්වත් තේරුම් ගන්නේ නැහැ. ඒ තේරුම් ගත්තේ නැති කෙනෙකුට කවදාවත් නිවන පින්නතුනේ තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පදාන සූත්‍රයේ පැහැදිලි කරනවා මේ කරුණු 10 ගැට ගැසී තිබෙන තාක්කල් අපිට මාර ග්‍රහණයෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. මේ 10 වන අවසාන මාර සේනාවත් එක්ක මේ මාර සේනාවේ අංග 10ම අපිට සසර ප්‍රමාද කරන කාරණා 10ක් කියන එක මේ අතෝ අපි බොහොමත්ම සිහියෙන් සහ විශ්වාසයෙන් යුක්තව තේරුම් ගන්න ඕනේ. වෙනුවෙන් මේ දහම ඔබ සියලු දෙනාටම මහා ගෝසුවක් ඖෂධයක්ම වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. විශේෂයෙන්ම අද මේ උතුම් පුරපසළොස්වක පොහේ දවසේ මේ යුගාසන ධර්මදේශනාමය පින්කම සඳහා දායකත්වයන් කටයුතු කරන්නට යෙදුනේ අමෘතා සුවඳ හඳුන් කූරු නිෂ්පාදනය කර බෙදා හරිනු ලබන ඩාලි බට්ලර් සහ සමාගමේ අධ්‍යක්ෂක සංජීව ගුණවර්ධන මහතා ඇතුළු කාර්ය මණ්ඩලය එවැගේම බොරලස් ගම්වේ පදිංචි ප්‍රියංග විජේවර්ධන මහත්මයා ඇතුළු පවුලේ පින්නතුන් අරමුණ සිරිල් විජේවර්ධන තාත්තා අද දිනට වර්ෂයක් සම්පූර්ණ වීම නිමිති කොටගෙන පුණ්‍යානුමෝදනා කිරීම විජේවර්ධන පවුලේ සහ ඥාති හිත මිත්‍රයන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිවන් සම්පත් ලබා ගනිත්වා කියන ප්‍රාර්ථනාව විශේෂ පුණ්‍යානුමෝදනාව
ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපතිව වැඩවිසූ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර බෝධිසත්ව ගුණෝපේත සම්බුද්ධ ශාසන විශ්වකීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ පරම පූජනීය දරණාගම ශ්‍රී කුසල ධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට පින් අනුමෝදන් කිරීම අපවත්ී වදාළ සියලු මහා සංඝරත්නයට පින් අනුමෝදන් කිරීම රට ජාතිය වෙනුවෙන් දීපිදු සියලුම රණවිරුවන්ට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කිරීම පිනතුනි නම් සඳහන් කළ නොකළ ධර්ම ශ්‍රවණය කළ ලොකු කුඩා ඔබ හැම කෙනෙකු නමින්ම මිය ගිය සියලු ඥාතීන් හිතවතුන් මේ පින් අනුමෝදන් වේවා දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා මියගිය සැමටත් දෙවියන්ටත් අපි ඔබ හැමටත් මේ උතුම් පින් එකාකාරව පිහිටීමෙන් දෙව් මිනිස් අප කෙලවර උතුම් නිවන් සම්පත් ලබා ගැනීම සඳහාම මේ පින් හේතු වාසනා වේවා පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු දෙවියන්ට පින් දෙමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු නිසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා